ජාතික නිදහස් දිනය සමරන හෙට දවස වෙනුවෙන් ධර්ම දේශනාමය පින්කමක් සිද්ධ කරන්නේ කියලා. එනිසා මේ පින්කමේ මූලික අරමුණ වෙන්නේ ජාතික නිදහස උදෙසා ජීවිත පරිත්‍යාග කළ දිවිපිදු ඒ විරුවන් සිහිපත් කරලා ඒ වගේම පසුගිය කාලයේ පැවති උතුරු නැගෙනහිර යුද වාතාවරණය තුල පැවති කාල පරිච්ඡේදය තුල ජාතියේ නිදහස උදෙසා ජීවිත පරිත්‍යාග කළ ත්‍රිවිධ හමුදාවේ ඒ වගේම පොලිසියේ ඒ ආරක්ෂක අංශවල පින්වත් මහත් මහත්මීන්ට පරලොව ජීවිතයෙන් පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ එක බලාපොරොත්තුවක්. ඒ වගේම මේ පින්කම තුළින් රැස් කර ගන්නා වූ පින මහේශාක්‍ය අල්පේශාක්‍ය මේ රට ජාතිය ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ පින අනුමෝදන් කරලා දෙවියන්ගේ ආරක්ෂාව මේ ජාතියේ නිදහස උදෙසා ලබා ගන්නවායි කියන අරමුණ තව අරමුණක් වෙනවා. ඒ නිසා පින්වතුනි ජාතික නිදහස් තුනේ සමරලා මේ මොහොතේ මේ ආකාරයෙන් මේ පින්කම සිද්ධ වෙන වෙලාවේ අපි අපේ හෘද සාක්ෂියට තට්ටු කරලා ඇහුවොත් අවංකවම අපි වචනේ පරිසමාප්ත අර්ථයෙන් නිදහස කියන කාරණය මුක්ති විඳිනවාද කියලා අපි හැමෝටම කියන්න තියෙන්නේ නැහැ කියන වචනේ පමණක්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සැබෑ නිදහස විඳින පුද්ගලයන් 3 දෙනෙක් පමණයි ජීවත් වෙන්නේ කියලා. මේ ලෝකයේ ලෝක ධාතුව තුල ඒ සැබෑම නිදහස භුක්ති විඳින උත්තමයන් 3 දෙනාගෙන් පළවෙනි උත්තමයා තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ කියන්නේ. දෙවෙනි මේ ලෝක ධාතුව තුල සැබෑම නිදහස භුක්ති විඳින දෙවෙනි උත්තමයා බවට පත් වෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නම. තුන්වෙනි නිදහස භුක්ති විඳින උත්තමයා බවට මේ ලෝක ධාතුව තුල පත් වෙන්නේ රහතන් වහන්සේ කියන ඒ රහතන් වහන්සේ නමක්මයි. මේ උත්තමයන් 3 දෙනා හැර මේ ලෝක ධාතුව තුල නිදහස කියන අර්ථය වචනේ පරිසමාප්ත අර්ථයෙන් භුක්ති විඳින්නා වූ වෙනත් සත්වයක් මේ ලෝක ධාතුව තුල නැහැ කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉන් මෙහා මේ ලෝක ධාතුව තුල ජීවත් වෙන සෑම සත්වයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මායාවේ භවය නැමැති බන්ධනාගාරය තුල මේ මායාවේ භවය නැමැති සිරගෙදර තුල බන්ධනාගාරගත වෙච්ච සිරගත වෙච්ච පිරිසක්මයි කියන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ මායාවේ බන්ධනාගාරයේ හැටියට හිරගෙදර හැටියට අඳුනන්නේ මේ භවආත්‍රය කියනා වූ කාරණේ. භවආත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ කාරණා 3ක් දේශනා කරනවා. පළවෙනි කාරණේ තමයි කාම භවය කියලා දේශනා කරනවා. දෙවෙනි රූපාවචර භවය, අරූපාවචර භව කියලා භවයන් 3ක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ භවයන් තුනේම ජීවත් වෙන සෑම සත්වයක්ම මායාවේ බන්ධනාගාරය තුල සිරගත වෙච්ච සත්වයන් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කාම භවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තුසිතේ යාමයේ නිම්මාන රතියේ පරිනිම්මිත වසවත්තිය තාවතීසය චාතුර් මහරජිකේ සහ මේ මනුස්ස ලෝකයේ කියන කාරණා 7 පිළිබඳ. මේ මනුස්ස ලෝකයේ තුල අර ශාස්ත්‍රීක දිව්‍යතල 6 කාම භවයන් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම මේ සතර ආපායේ ජීවත් වෙන සත්වයිනොත් කාම භවයේ ජීවත් වෙන සත්වයින් ගණයටයි බුදුරජාණන් වහන්සේ නම් කරන්නේ. ඒ කියන්නේ මනුස්සයින් වන අප මේ කාම භවයේ තුල ජීවත් වෙනා වූ ඒ වගේම රූපාවචර භවයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානතල සකස් කරගෙන මරණ වේලාවේ ධ්‍යානතල උපාදානය කරගෙන මරුණොත් එයා රූපාවචර බ්‍රහ්මතලවල උපස්ථිත සකස් කරගන්නවා. රූපේ ප්‍රකට වෙන්නා වූ බ්‍රහ්මතල. අරූපාවචර බ්‍රහ්මතල කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් හතරවෙනි ධ්‍යානතලයෙන් ඔබට ගිහිල්ලා අරූපාවචර
ආකාසායන් ඡායතනේ නේව සංඥා ඥා සංඥා වගේ අරූපයට අදාළ ධ්‍යාන සකස් කරගෙන මැරෙන මොහොතේ ඒ ධ්‍යාන උපාදානය කරගෙන මැරුණොත් එයා අරූපාවචර බ්‍රහ්මතල වල ඉපදෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුනි මේ ලෝක ධාතුවේ යම් සත්වයක් ජීවත් වෙනවා නම් ඒ සෑම සත්වයක්ම මේ භවයන් තුනෙන් එකකයි උප්පත්තිය සකස් කරගෙන ඉන්නේ. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භවයන් තුලේ ජීවත් වෙන සෑම මිනිසෙක්ම සෑම දෙවියෙක්ම සෑම රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙන බ්‍රහ්මයෙක්ම ඒ වගේම අනාගාමී ඵලයට පත්ව ජීවත් වෙන බ්‍රහ්මයා පවා මේ මායя කියන බන්ධනාගාරගත වෙච්ච හිරගත වෙච්ච නිදහස අහිමි වුණා වූ මිනිස්සු කියලා. මේ නිදහස අහිමි වුණා වූ ලෝකයේ තුල යම් කෙනෙක් අවම වශයෙන් නිදහස් වුණායි කියලා කියන්නේ ඒ පුද්ගලයා අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් එයා මායාවේ බන්ධනාගාරයෙන් හිරගෙදරින් උපරිම ආත්ම භාව හතකට ඒ බන්ධනාගාරගත වීම සීමා කරගත් කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙක් උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පරිපූර්ණ කරලා තෙරුවන් කෙරෙහි අචල සද්ධාව ඇති කරගෙන සීලය ආර්ය සීලයක් හැටියට ජීවිතයට එකතු කරගෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් එයා උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තොත් ඒ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්ත පින්වතා මේ මායාවේ බන්ධනාගාරය උපරිම ආත්ම භාව හතකට සීමා කරගත්ත කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වගේම යම් කෙනෙක් උතුම් සකෘදාගාමී ඵලයට පත් වුණොත් සකෘදාගාමී ඵලයට පත් වුණොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතාවයන් නිරෝධය කරලා ඒ වගේම කාම රාග පටිඝයන් සියුම් කරලා සකෘදාගාමී ඵලයට යම් කෙනෙක් පත් වුණොත් එයා මේ මායාවේ බන්ධනාගාරයේ උපරිම ආත්ම භාව දෙකකට සීමා කරගත්ත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම යම් කෙනෙක් උතුම් අනාගාමී ඵලයට පත් වෙලා කාම රාග පටිඝයන් නිරෝධය කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය කරලා අනාගාමී ඵලයට පත් වුණොත් එයා මායාවේ බන්ධනාගාරයේ එකම එක ආත්ම භාවයකට සීමා කරගත්ත කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම යම් කෙනෙක් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා උතුම් රහත් ඵලයට පත් වුණොත් පින්තුනි එයා මායාවේ බන්ධනාගාරය තුල මේ ජීවිත කාලයේ අවසන් වෙන මොහොත දක්වා පිරිනිවි යන මොහොත දක්වා රහතන් වහන්සේ මායාවේ බන්ධනාගාරය තුලයි ජීවත් වෙන්නේ. ඒ බන්ධනාගාර ගත වීමට අදාළ අනාගත සංස්කාර රහතන් වහන්සේ රැස් කරන්නේ නැහැ. නමුත් අතීතයේ විපාක දෙන්නා වූ දඬුවම් රහතන් වහන්සේට උනත් බුදුරජාණන් වහන්සේට උනත් පසේ බුදුරජාණන් වහන්සේට උනත් පිරිනිවන් පාන මොහොත දක්වා විපාකෙට එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් කොයි ආකාරයේ නිදහසක් අපි සැමරුවත් අපි දකින්න දක්ෂ වෙන්න ඕනේ මේ භව ගමන තුල අපි නිදහස නොලැබූ જાතියක්මයි කියන කාරණේ. සාරා සංක කල්ප ලක්ෂ ගානක ඉඳන් යම් දවසක මේ ලෝකය හටගත්තද ඒ හටගත්ත දවස බුදුරජාණන් වහන්සේ කියනවා අපිට හිතන්න බලන්න යන්න එපායි කියලා. ඒක හිතන ප්‍රමාණයට අපි පැටලෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා යම් දවසක මේ ලෝකය හටගත්ත දවසක පටන් පටිච්ච සමුප්පන්නව මැරෙමින් නිපදෙමින් සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පින්තුනේ මේ භවආත්‍රයන් තුල අපි මායාවේ බන්ධනාගාරය තුල සිරගෙදර තුල අප්‍රමාණ දුක් විඳින්න ආපු පිරිසක්මයි. මේ මායාවේ බන්ධනාගාරය තුල බරපතල වැඩ සහිත දඬුවම් විඳින පිරිස බවට පත් වෙන්නේ මේ සතර අපායේ ජීවත් වෙන පිරිස පින්තුනේ. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් මේ සතර අපායන්ට වැටිලා අතීතේ කල්ප ගණන් ඒවේ අප්‍රමාණ දුක් විඳලා තියෙනවා කියන්නේ. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේ මේ කාම ලෝකයේ තුල මිනිස්සෙයින් හැටියට අපි උත්පත්තිය සකස් කරගත්තත් මේ ජීවිතයේදී අවම වශයෙන් අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා දක්ෂ නොවුනොත් පින්තුනේ තව ලෝකයේ කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට දිව යනවා කියලා. ඒ ඈතට දිව
දිව්‍යයන් ලෝකයේ තුල අනාගතයේදී තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝකේ නිමාවක් නැවතීමක් අවසානයක් නැහැ පින්තුනි. මැරෙමින් නිපදෙමින් පටිච්ච සමුප්පන්නව තව කල්ප 100ක් කෝටි ගාණක් අප්‍රමාණ දීර්ඝ වූ භව ගමනක් මේ ගමන තුල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුන්ලා මේ මොහොතේ දකින්න දක්ෂ වෙන්න. මේ ලෝකේ මිනිස්සෙක් ලබන්න තියෙන සැබෑම නිදහස බවට පත් වෙන්නේ යම් දවසක අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කියන තැන තමයි මේ භව ගමනේ මායාවේ බන්ධනාගාරයෙන් නිදහස ලැබලා අපි ලබන්නා වූ සැබෑම නිදහස සමරන දවස බවට පත් වෙන දවස. එතෙක් අපි දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි අවම වශයෙන් මේ ජීවිතයේදී මේ උතුම් ධර්ම මාර්ගය තුල ගමන් කරලා මේ උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගෙන මායාවේ බන්ධනාගාරයෙන් අවම වශයෙන් උපරිම ආත්ම භාව හතකට මේ බන්ධනාගාරගත ජීවිතය සීමා කරගන්න. සංසාරයේ මේ තාක් සාරා සංක කල්ප ලක්ෂ 100ක් කෝටි ප්‍රකෝටි ගාණයක් පුරාවට මේසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳිමින් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් අපි මේ ගලාගෙන මේ භව ගමනේ යන්නේ පින්වතුනි කාරණා හතරක් නොදැනීම නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාරණා හතරක් නොදැනීම නිසා. මොකක්ද ඒ කාරණා හතර? චතුරාර්ය සත්‍ය කියනා වූ කාරණා හතර නොදැනීම නිසායි සත්වයා මේසා දුක්ඛන්දරාවක් විඳින්න මේ භව ගමනේ ගමන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්න පින්තුනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එකම ධර්මය මේ ලෝකෙට දේශනා කරන්නේ. වෙන දෙයකට නෙමෙයි. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම පින්වතුනි දුක කියන කාරණේ දුක්ඛ සත්‍ය පිළිබඳ අපිට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දෙවනුව දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි කියලා දේශනා කරනවා. තුන්වෙනි ආර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න අවශ්‍යයි කියලා. හතරවෙනි ආර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න මාර්ගය ආර්ය ශ්‍රාමික මාර්ගයයි කියලා. මෙන්න මේ ආර්ය සත්‍යයන් හතර දේශනා කිරීම උදෙසායි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙන්න පිණිස. මේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම උදෙසා සාරා සංක කල්ප ලක්ෂ ගානක් පින්වතුනි බෝධිසත්වයේ හැටියට උතුම් පාරමී ධර්ම සම්පූර්ණ කරගන්න. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේදී මුලින්ම අපිට දේශනා කරන්නේ දුක කියන කාරණේ පින්වතුනි. දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධයේ නිත්‍ය වශයෙන් ගැනීම නිසා සකස් වෙන්නා වූ දුකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙවනුව බුදුරජාණන් වහන්සේ මේ දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව කියලායි අපිට මතක් කරන්නේ. තෘෂ්ණාව යම් ප්‍රමාණයකට අපි තුල තියෙනවාද ඊට අදාළව අපි තුල දුක සකස් වෙනවා පිළිතුරු. එක්තරා තරුණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම නිරේතුරුව දුකෙන් පෙළෙනවා මට නිරේතුරුවම දුක සකස් වෙනවා. මම මරණ ගේ කර ගියොත් මගේ ඥාතියෙක් මැරුණා කියලා මරණ ගෙදරකට ගියොත් ඒ දේහය දකිද්දිම මට ඇඬෙනවා භාග්‍යවතුන් වහන්සේ. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ තරුණයාගෙන් අහනවා හොඳයි. ඔබේ ඥාතියාගේ මරණ ගෙදර ගියා මේ දේහය දැකලා ඔබ අඬනවා. නමුත් ඔබේ ඥාතියෙක් නොවන කෙනෙක්ගේ මරණ ගෙදරකට ගියොත් ඔබට ඇඬෙනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේ තරුණයා කියනවා නෑ නොනාති ඥාති නොවන කෙනෙක්ගේ මරණයක් දකින්න ගියාම මට ඇඬෙන්නේ නැහැ. එහෙනම් ඒ දුක සකස් වෙන්නේ කුමක් නිසාද? තෘෂ්ණාවේ ප්‍රමාණයටමයි පිළිගන්නේ. යමක් කෙරේ රූප වේදනා සංඥා සංකාර විඥානය කෙරේ ඇති කර ගන්නා වූ තෘෂ්ණාවේ ප්‍රමාණය මත අපි තුල දුක සකස් වෙනවා. යමක් කෙරේ තෘෂ්ණාව වැඩිද ඒ නිසා සකස් වෙනා වූ දුක වැඩි පිළිගන්න. ඒ නිසා මේ දුක කියන කාරණය
හඳුනා නොගැනීම නිසාමයි සත්වයා මේසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් මේ භව ගමනේ විඳින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද මේ අපි මනුස්ස සමාජයේ අපි පින්තුනේ දුක කියන කාරණය හැටියට දකින්නේ මේ මනුස්ස සමාජයේ මිනිස්යා විඳින්නා වූ සාමාන්‍ය තත්ත්වයක් පින්තුනේ. කෙනෙක්ගේ දුක්පත් භාවය නිසා, රෝගී භාවය නිසා ඇතිවෙන්නා වූ යම් කාලගුණික දේශගුණික විපත්තීන් නිසා මේවා නිසා පීඩාවට පත්වෙන ජනතාව දැකලා මේක තමයි අපි දුක කියලා දකින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දුක හැටියට දේශනා කරන්නේ මෙවැනි සරල දෙයක් නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දුක හැටියට දේශනා කරන්නේ මේ සතර අපායේ සත්වයා විඳින්නා වූ අප්‍රමාණ දුකයි පින්වත්නි. සතර අපාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ, අසුර ලෝකයේ, නිරේ කියන කාරණා හතර. මේ සතර අපායේ සත්වයා විඳින දුකමයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට මතු කරලා දකින්න කියලා අපිට දේශනා කරන්නේ. මොකද මේ සතර අපායේ කල්ප ගණන් ඔබත් මමත් සංසාරේ ජීවත් වෙලා තියෙනවා. යම් කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත් නොවුනොත් නැවත සතර අපායට නොවැටෙනවා කියලා කිසිම සාධකයක් බුදුරජාණන් වහන්සේ අපිට දෙන්නේ නැහැ. සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාටවත් බුදුරජාණන් වහන්සේ සතර අපායට වැටෙන්නේ නැහැ කියන සාධකය දෙන්නේ නැහැ පින්වතුනි. සෝවාන් ඵලයට පත් වුණ කෙනාට පමණක්මයි බුදුරජාණන් වහන්සේ සතර අපායෙන් මිදුණායි කියන සාධකය අපිට ලබලා දෙන්නේ. ඒ නිසා නිරේතුරු අර කොසල් රජතුමාගේ බිරිඳ මල්ලිකා බිසව අසිදිසි දාණය පූජා කරගත්ත බිසවක් පින්වතුනි. සූත්‍රගත ධර්මයේදී බුදුරජාණන් වහන්සේ මල්ලිකා දේවියට උපාසිකාව කියලා කතා කරපු අවස්ථා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙදා මල්ලිකා බිසව සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන් දෙකේ හිටියා පින්වතුනි. මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකේ හිටපු කොසල් රජතුමාගේ මල්ලිකා බිසව මරණාසන්න වෙලාවේ ඇතිවෙන කාමයේ වරදවා හැසිරීමේ චිත්තයක් නිසා කෙටි කාලයකට සතර අපායටයි තිරිසන් කුලයකටයි වැටෙන්නේ පින්වතුනි. එහෙනම් සද්ධානුසාරී ධම්මානුසාරී කෙනෙකුටවත් කොතනකවත් සහතිකයක් නැහැ සතර අපායට නොවැටී කියලා පින්වතුනි. උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවයේ තුල අවසාන සකස් වෙන චුති සිතට අදාළව ඊළඟ ප්‍රතිසන්දිය අනිවාර්යයෙන්ම සකස් වෙනවා පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරේතුරුව දේශනා කරනවා මේ සතර අපායේ දුක දකින්න කියලා. මේ සතර අපායෙන් අපේ ඇස් දෙකට මේ තිරිසන් ලෝකයේ පේනවා පින්වතුනි. මේ තිරිසන් ලෝකයේ ජීවත් වෙන කිසිම සත්වයේ අම්මා තාත්තා හඳුනන්නේ නැහැ, ධර්මයක් හඳුනන්නේ නැහැ, ගුණ ධර්මයක් හඳුනන්නේ නැහැ. නිරේතුරුව ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන් තුලමයි ජීවත් වෙන්නේ. මේ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන් නිසා නිරේතුරුව මේ තිරිසන් තතුන් තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා අවසානයේ කල්ප ගණන් නිරයන්ට වැටිලා දුක් විඳිලා අප්‍රමාණ දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේමයි මේ අපි ඉදිරියේ ඉන්න අපි සමග ජීවත් වෙන තිරිසන් ලෝකයේ ඔය පූසෙක්, බල්ලෙක්, හරකෙක්, එළුවෙක්, ඌරෙක් ගත්තත් මේ සෑම කෙනෙක්ම පින්තුණි පෙර ජීවිතේ ලස්සන මිනිස්සෙක්මයි. ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවක් සකස් කරගත්තේ නැහැ. සිල්පදයක් ආරක්ෂා කරගත්තේ නැහැ. නිරේතුරුවම ලෝභ, ද්වේෂ, මෝහයන් තුල ජීවත් වුණා. මැරෙනවායි කියලා දැනගෙන හිටියේ නැහැ. මැරිලා නැවත ඉපදෙනවායි කියලා දැනගෙන හිටියේ නැහැ. මැරෙනවා කියලා දැනගත්තේ මැරෙන්න යන වෙලාවේ. නමුත් ඒ වෙලාවේ සිහියට නගා ගන්න කුසලයක් නැහැ පින්වතුනි. ගැටෙන සිතෙන් මැරිලා අන්න තිරිසන් ලෝකේ උප්පත්තිය සකස් කරගන්න. දැන් මේ තිරිසන් ලෝකයේ තුල වැඩෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහයන්මයි. ඒ නිසාම තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට ගිහිල්ලා නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ සෑම තිරිසන් සතෙක්ම පෙර ජීවිතයක ලස්සන මිනිසෙක්මයි පින්වතුනි. දෙවනුව බුදුරජාණන් වහන්සේ പ്രേත ලෝකය ගැන දේශනා කරනවා. මේ ලෝක ධාතුව තුල අප්‍රමාණ දුක් විඳින සත්වයන් ජීවත් වෙන තැනක් හැටියටයි බුදුරජාණන් වහන්සේ പ്രേත ලෝකේ දේශනා කරන්නේ. මේ പ്രേත ලෝකේ සමහර പ്രേතයන් ඉන්නවා. ඒගොල්ලන්ට උපතිදිම පින්වතුනි කටක් නැතුවයි උපත්තිය සකස් කරගන්නේ. මුඛය අරින්න බෑ, එකට පූට්ටු වෙලා සමෙන්ති මුළු ජීවිත කාලෙම निराහාරව මේ പ്രേතයන් ජීවත් වෙනවා. සමහර പ്രേත ලෝකේ പ്രേතයන් ඉන්නවා.
ඒගොල්ලෝ ආහාරයක් ගත්තා සෙමසොටු ටිකක් ආහාර වශයෙන් ගත්තාට මොහොතකින් ඒක ලේ වමනයේ බවට පත් වෙලා නැත්නම් වමනයේ බවට පත් වෙලා එළියට දානවා. කුසට ආහාරයක් ගන්න පිනක් නැහැ පින්වතුනි. මොකද පෙර ජීවිතයේ සංඝයාට පූජා කළන්නා වූ දානයන් වළක්වලා මහා සංඝරත්නයට දන් දෙන්න එපායි කියලා අනුන් දෙන්නා වූ දානයන් වළක්වලා තමන් දන් නොදී ඉඳලා එහි විපාකයන් හැටියට සතර අපායේ പ്രേත ලෝකෙට වැඩෙච්ච පින්වතුනි මුළු പ്രേත ජීවිත කාලෙම ආහාරයකින් තොරවයි ජීවත් වෙන්නේ. ඒ වගේම പ്രേත ලෝකේ ජීවත් වෙන සමහර പ്രേතයින් ඉන්නවා පෙර ජීවිතේ අන්සතු දේ සොරකම් කළා පින්වතුනි. අන්සතු දේ සොරකම් කිරීම නිසා പ്രേත ලෝකෙට වැටුණු പ്രേතයින් නිරේතුරුවම ආහාරයක් සොයාගෙන යනවා. එයාට ලස්සන බත් පිඟානක් පේනවා, ලස්සන ආහාරයක්, රසවත් ආහාරයක් පේනවා. ඒක කන්නේ යනකොටම පින්වතුනි ආහාරය අතුරුදහන් වෙලා ඉන්නවා. එයාට ලස්සන දිය කඩਿੱත්තක් පේනවා. දිය කඩਿੱත්තෙන් වතුර බොන්න යනකොටම වතුර ටික අතුරුදහන් වෙලා යනවා. පෙනි තියෙන දේ අතුරුදහන් වෙලා යනවා පින්වතුනි. මොකද පෙර ජීවිතේ අනුන්ගේ සැපේ සොරකම් කළා. අන්සතු දේ සොරකම් කළා, අනුන්ගේ සැපේ සොරකම් කළා. ඒ නිසා പ്രേත ලෝකෙට වැටුණ වෙලාවෙ පින්වතුනි පෙනි තියෙන ආහාරය අතුරුදහන් වෙනවා. පෙනි තියෙන ජල තටාකය අතුරුදහන් වෙනවා. මුළු ජීවිත කාලෙම निराහාරව ජීවත් වෙනවා පින්වතුනි. ඒ නිසාම ද්වේෂය, ක්‍රෝධය, වෛරය වැඩෙනවා. තව අකුසල් වැඩි වෙලා සතර අපායට වැටෙනවා. ඒ වගේම പ്രേත ලෝකේ ඉන්නවා පෙර ජීවිතේ බොරු කියපු අය പ്രേත ලෝකයන්ට වැටෙනවා. පෙර ජීවිතේ මුසාවාදය, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන මේ වචනයෙන් සිදු කරගන්නා වූ අකුසල් සිද්ධ කරගෙන යමෙක් പ്രേත ලෝකෙට වැටුණොත් ඒ പ്രേතයින්ගේ කට දිව කුණු වෙලා වන වෙලා තමයි උප්පත්තිය සකස් කරගන්නේ. සමහර പ്രേත ලෝකේ പ്രേතයින් ඉන්නවා ගොළු බවට, අඳ ගොළු බිහිරි බවට පත් වෙලා. මොකද පෙර ජීවිතේ වචනයෙන් කරගන්නා වූ අකුසල් සිද්ධ කරගත්ත පින්. ඒ වගේම പ്രേත ලෝකේ ජීවත් වෙන പ്രേතයන් ඉන්නවා පෙර මනුස්ස ජීවිතවල ඉපදිලා කාමයේ වරදවා හැසිරීම කරගත් අය. කාමයේ වරදවා හැසිරීම නිසා යමින් പ്രേත ලෝකෙට වැටුණොත් ඒ പ്രേතයා പ്രേත ලෝකේ ඉපදෙනකොටම පින්වතුනි මේ ශරීරය වන වෙලා තුවාල වෙලා අපුල ශරීරයක් ලබලා උප්පත්තිය සකස් කරගන්නවා. ඒ වන වෙච්ච තුවාල වෙච්ච ශරීරය දරාගෙන ඒ ප්‍රේතය අනිකුත් ප්‍රේතයන් ළඟට කාමයේ ඉල්ලගෙන යනවා පින්වතුනි. නමුත් ඒ කිසිම කෙනෙක්ගෙන් කාමයක් ලැබෙන්නේ නැහැ. ඒසා අපුල ජීවිත පින්වතුනි. ඒ කාමයේ නොලැබීමේ දුක දරාගෙන අර තුවාල ශරීරයේ වේදනාව දරාගෙන තව ද්වේෂය, වෛරය වඩමින් සතර අපායට යනවා. ඒ වගේම යම් කෙනෙක් පෙර ජීවිතේ මත් වතුර කෙරෙහි උපාදානය ඇති කරගත්ගෙන සතර අපායට වැටුණා වූ මත්භාවයෙන් ජීවත් වෙන ප්‍රේතයින් ඉන්නවා. යම් මිනිස්සෙක් මත් වතුර කෙරෙහි උපාදානය දැඩි කරගෙන ජීවත් වුණොත්, මැරෙන වෙලාවේ මත් වතුර කෙරෙහි උපාදානය සකස් වුණොත්, ඒ අය പ്രേත ලෝකේ උප්පත්තිය ලබන්නේ ඔය වයින් ස්ටෝස් ආශ්‍රිතව අරක් විකුණන තැන් ආශ්‍රිතව පින්වතුනි. ඒවා ආශ්‍රිතව උප්පත්තිය ලැබලා ඒවා ආග්‍රහණය කරමින්, ඉව කරමින්, සුවඳ කරමින් නිරේතුරුව වෙරිමතෙන් ජීවත් වෙන්නා වූ ප්‍රේතයෝ പ്രേත ලෝකවල ඉන්නවා පින්වතුනි. ඔබ හිතන්නේ ඔබේ ගෙදර සාදයක් තියෙනවා කියලා. ඒ සාදෙට ඔබ මත් වතුර ගන්නවා නම් අමුත්තන්ට දෙන්න. එදාට මුළු ගමේම ඉන්න බේබදු ප්‍රේතයින් ඔබේ සාදේ දෙනවා පින්වතුනි. ඒ ඇවිල්ලා ඒගොල්ලෝ මත් වතුර ආග්‍රහණය කරනවා, ඉව කරනවා, සුවඳ කරනවා. ඒ නිසා මේගොල්ලෝ මත්භාවයටපත් වෙනවා. එනිසා මේසා වරපතල പ്രേත ලෝකයේ සත්වයන් දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ പ്രേත ලෝකයේ දුක් විඳින සෑම සත්වයක්ම පෙර ජීවිතේ ලස්සන මිනිසෙක්මයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ අසුර ලෝකය ගැන දේශනා කරනවා. අසුර ලෝකයෙන් එක්තරා අසුර කොටසක් මහා සාගරය ඇසුරු කරගෙන ජීවත් වෙනවා. මේ මහා සාගරය ඇසුරු කරගෙන ජීවත් වෙන අසුරයා කියන්නේ පින්වතුනි පෙර ජීවිතේ මහා සාගරය උපාදානය කරගෙන ජීවත් වෙච්ච අය. දැන් මේ රටේ අප්‍රමාණ දීවර ජනතාවක් ඉන්නවා. ඒ දීවර ජනතාව මහා සාගරය උපාදානය කරගෙනයි, මගේ කරගෙනයි ජීවත් වෙන්නේ. ඒ වගේම මුහුද ආශ්‍රිතව සතුටු වෙන, විනෝද වෙන සංචාරක පිරිස් ඉන්නවා. විහිණන අය ඉන්නවා, කිමිතුම් කරන අය ඉන්නවා.
මේ සෑම කෙනෙක්ම මුහුද උපාදානය කරගෙන මගේ කරගෙන ජීවත් වෙන්නේ. මෙවැනි අය මැරෙන වෙලාවේ මුහුද උපාදානයේ සකස් වුණොත් මහා සාගරේ අසුරේක් වෙලා අර මහා සාගරයේ කලබ කලබා ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම හතර වෙනුව බුදුරජාණන් වහන්සේ නිරය පිළිබඳ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ නිරයන් 128ක් පිළිබඳව දේශනා කරනවා. නිරයන් 128ක් පිළිබඳ. මේ ලෝක ධාතුවේ විශාලම බල ප්‍රදේශය වෙන් වෙලා තින්නේ මේ නිරයන් 128යි පින්වත්නි. වැඩිම සත්ත්ව ග්‍රහණයක් ජීවත් වෙන එකම එක තැනයි මේ නිරයන් 128. මේ නිරයන් 128 ජීවත් වෙන සෑම සත්වයක්ම පෙර ජීවිතයක ලස්සන මිනිසෙක්මයි පින්වත්නි. ලෞතර බුදුරජාණන් වහන්සේ නිරය හැටියට දේශනා කරන්නේ අපි මේ හිතාගෙන ඉන්නා වූ දෙයක් නෙමෙයි පින්වත්නි. නිරය කියලා කියන්නේ මේ මහ පොළවෙන් යොදුන් දසදහස් ගානකට යට තියෙන ස්වභාවික පරිසර කලාපයක් පින්වත්නි. ඒක ස්වභාවිකව පිහිටියා වූ පරිසර කලාපයක්. ඒ පරිසර කලාපයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නිරය චතුස්කන්ධය චතුස්ද්වාරය කියලා මහා නිරය දෙකක් තියෙනවා කියලා. මේ මහා නිරයන් දෙක නිරය තුල ගිනි ජාලා ඇවිලෙමින් පිච්චි ගිනි ජාලා ඇවිලෙමින් තියෙන නිරයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ නිරය වටා මහා ඝන පවුරක් තියෙනවා කියනවා පින්වතුනි. මේ නිරයට වැටෙන කෙනාට මේ පවුරෙන් එළියට යා ගන්න බෑ කියනවා. ඒතර මේ නිරය කියන්නේ පින්වතුනි කවුරුත් හැදුවා වූ ගොඩ නැගුවා වූ දෙයක් නෙමෙයි. මොකද එහෙම හදන්න කෙනෙක් නිරයක නැහැ. ගඩොල සිමෙන්තියකට නිරයට ලැබෙන්න විදියක් නැහැ. මේ ස්වභාවික පරිසර කලාපයක්. ස්වභාවික පරිසර කලාපය තුළ තනිකර ගිනි කඳු ගහන වූ පරිසර කලාපයක් තිබෙනවා. දැන් අපේ රටේ පරිසර කලාපයන් තියෙනවා, හිම මිදෙන පරිසර කලාපයන් තියෙනවා, සීතල පරිසර කලාපයන් තියෙනවා, වියලි කලාපයන් තියෙනවා. ලෝකයේ ගිනි කඳු තියෙන පරිසර කලාපයන් තියෙනවා, කාන්තාර පරිසර කලාපයන් තියෙනවා. ඒ වගේ මේ නිරය කියන්නේ ගිනි කඳුරින් ගහන වූ ස්වභාවික පරිසර කලාපයක්. එහෙම නැතුව කවුරුත් හදනවා වූ, ගොඩනගනවා වූ, නඩත්තු කරනවා වූ දෙයක් නෙමෙයි පින්වත්නි. මේ අකුසල් කරන මිනිසයා මැරෙන වෙලාවේ අකුසල් උපාදානය වෙලා ගිහිල්ලා මහා ගිනි ජාලාවේ උප්පත්තිය සකස් කර ගන්නවා පින්වත්නි. දැන් බලන්න කාන්තාර දේශගුණයේ උප්පත්තිය සකස් කරන කෙනා කාන්තාර දේශගුණයක උප්පත්තිය සකස් කරගන්නේ හේතුවක් නිසායි පින්වත්නි. කෙනෙක් ඇවිල්ලා ශාස්ත්‍රීය මල්ගොමු උයන් මත තියෙන ශාස්ත්‍රීය දේශගුණයක් තියෙන තැනක උප්පත්තිය ලබන්නේ හේතුඵල ධර්මයක්. එයාගේ කුසල් සංස්කාරයක්. ඒ වගේම අපි දැකලා තියෙනවා සමහර ප්‍රදේශවල වතුර කලේ අතේ තියාගෙන 70ක්ම ගානක් වතුර ටික හොයන්න යනවා පින්වත්නි. අප්‍රමාණ දුක් පීඩා විඳිනවා. කුමක් නිසාද? පෙර ජීවිතේ පරිසරය විනාශ කළා පින්වත්නි. පෙර ජීවිතේ ගංගා ඇලදොලවල් මේවා විනාශ කළා. මේවා විනාශ කිරීමේ ප්‍රතිඵලය නිසා මේ ජීවිතේ අපිට ඊට අදාළව කුසල සංස්කාර සකස් වෙනවා. කෙනෙක් කාන්තාර පරිසරයක ගිහිල්ලා උප්පත්තිය සකස් කරගන්නේ එයා අනිවාර්යයෙන්ම පෙර ජීවිතේ පරිසරය විනාශ කරපු කෙනෙක්මයි පින්වතුනි. මේ ජීවිතේ වතුර ටිකක් නැතුව බොන්න වතුර ටිකක් නැතුව කලගෙඩියක් හදේ තියාගෙන 70ක්ම ගානක් කෙනෙක් යනවනම් එයා අනිවාර්යයෙන්ම පෙර ජීවිතේ පින්වතුනි පරිසරය විනාශ කරලා ජලයට ආශ්‍රිත ජල උල්පත් විනාශ කරපු කෙනෙක්මයි. එහෙම නැත්නම් Tamanගේ ළිඳෙන් අනුන්ට වතුර බාල්දියක් නොදුන්න කෙනෙක්මයි. එහි අකුසල් විපාකයන් නිසායි එයා එවැනි ප්‍රදේශයක උප්පත්තිය ලබන්නේ. අන්න ඒ වගේ පින්වතුනි අකුසලයේ උපාදානයේ වෙච්ච කෙනා අර නිරේ ස්වභාවික ගිනි කඳු යායේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක ස්වභාවික ගිනි කඳු යාය. මේ ස්වභාවික ගිනි කඳු යායෙන් ගලන්නා වූ අර ලාවා වලින් වටේට මහා පවුරක් ගොඩනැගිලා තියෙනවා පින්වතුනි. ඒක ස්වභාවික ගොඩනැගුණා වූ පවුරක්. එතකොට මේ නිරිසතා මේ මහා නිරයට චතුස්කන්ධයේ චතුස්ද්වාරයට වැටුණාට පස්සේ එයා කොච්චර දිව්වත් එහාට දිව්වත් මෙහාට දිව්වත් එළියට යන්න බෑ. අර ඝන පවුරකින් මේක වට වෙලා ඉන්නේ පින්වතුනි. ඒ ඝන පවුර ස්වභාවිකව ලාවා වලින් හැදුනා වූ ඝන පවුරක් කවුරුවක් යකඩ ගෙනිහිල්ලා හැදුවා වූ නඩත්තු කරන ඝන පවුරක් නෙමෙයි පින්වතුනි. මෙහෙම මෙහාට මෙහාට දුව කල්ප ගණන් සමහර විට අවුරුදු දසදහස් ගණන් මේ නිරිසතා පිච්චි මැරෙනවා පින්වතුනි. ඒගොල්ලන්ගේ ආයුෂ සමහර විට තප්පර ගානයි. ඉපදෙනවා පිච්චෙනවා මැරෙනවා පින්වතුනි. මේ වගේ මේ නිරය තුල එහාට මෙහාට දුව ඉන්නකොට අවුරුදු දසදහස් ගානකට පස්සේ එයාට පේනවා කියනවා එක පැත්තකින්
කවුළුවක් විවෘත වෙලා තියෙනවා. ඒක මොකක් වූ ස්වභාවික හේතුවක් නිසා ඒ කවුළුව විවෘත වෙනවා ඇති. ඒ ස්වභාවික හේතුව නිසා කවුළුව විවෘත වෙද්දී මේ නිරිසතා ඒ කවුළුවෙන් පයින්නවා කියන්නේ. ඒ නිරිසතා ඒ කවුළුවෙන් පයින්න ගමන් එයා වැටෙන්නේ කොතෙන්ටද? බුදුරජාණන් වහන්සේ දෙවනුව දේශනා කරනවා අලු නිරේට එයා වැටෙනවා කියලා. ඒක දැන් මේ අලු නිරේ කියන්නේ මොකද්ද? කවුරුවත් අලු දාලා ඒවා හදපු නිරයක් නෙමෙයි. මේ ගිනි කඳු යායෙන් ගලන්නා වූ ලාවා වැగిරිලා ඒ ලාවා නිවුණාට පස්සේ අන්න අලු බවට පත් වෙනවා කියන්නේ. දැන් මෙතනින් පයින් කෙනා වැටෙන්නේ ගිනි අලු නිරේට. වැටිලා පිච්චි අලු වලට පිච්චි මෙරි ඉපදෙනවා කියනවා. මෙතනිනුත් කාලයකට පස්සේ මේ නිරිසතා ඊළඟ පැත්තට පයින්නකොට එයා පැනෙන්නේ සියුම් තුඩතයිත බොහොම තියුණු විස තියෙන පණුවන් ඉන්න ප්‍රදේශයකට කියනවා. ඒ තියුණු විස තුඩ තියෙන පණුවන් කියන්නේ අර උෂ්ණ දේශගුණයට අදාළව හැදෙන්නා වූ ස්වභාවික සත්ත්ව විශේෂ පින්වතුනි. ඒ සත්තුන් මස විනිවිද අයින්නවා කියනවා, හැම විනිවිද අයින්නවා කියනවා, ඇට විනිවිද යනවා කියනවා, ඇට මිදුළු විනිවිද යනවා කියනවා. ඒ පණුවන් විසින් කාලම නිරිසතා විවර කරනවා කියනවා. මරුණාම ආයිමත් ඒ නිරිසතා ඉපදෙනවා කියනවා. මෙහෙම මේ අර තියුණු තුඩ සහිත පණුවන් ඉන්න ප්‍රදේශයේ ජීවත් වෙලා මෙරි ඉපදිලා දුක් විඳලා එතනිනුත් එහාට මේ නිරිසතා පයින්නවා කියනවා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ කියනවා ඒකට හිඹුල් වනය කියලා. දැන් අපි සාමාන්‍ය විවාහාරයේදී කියන්නේ කටු හිඹුල කියලා. දැන් කටු හිඹුල කියලා අපි කියන්නේ කවුරු හරි හදපු ගහක් තියෙනවා ඒකට කටුව එල්ලලා දිනවා කියන එහෙම දෙයක් නෙමෙයි පින්නතුනි. මොකද නිරේ ගස් හදන්න කෙනෙක්වත් ඕවා කරන්න නිරේ කවුරුත් නැහැ. නිරේ යකඩ නැහැ. මේ කටු හිඹුල කියන්නේ නිරේ තියෙන ශාක පද්ධතිය පින්නතුනි. ඒ උෂ්ණ දේශගුණයට අදාළව පිහිටන්නා වූ ශාක පද්ධතිය. දැන් අපි වියලි කලාපවල වල ජීවත් වෙනකොට ඒ වියලි කලාපේ ශාක පද්ධතිය පින්වතුනි මෙහි තියෙන ශාක පද්ධතියට වඩා වෙනස්. පතොක් වේවා ඊට අදාළ ශාක නිරතුරුව කටු සහිත කැපෙන ස්වභාවයේ ශාකයන් තියෙන පරිසරයට උරුත් දෙන ආකාරයට සකස් වෙනවා. දැන් මේ අලු නිරේට පස්සේ අර පණුවන් ඉන්න තැනට වැටෙනවා. ඉන් පස්සේ තියෙන්නේ කටු හිඹුල් වනය කියන්නේ පින්වතුනි නිරයේ තියෙන ශාක පද්ධතිය පින්වතුනි. මේ නිරයේ තියෙන ශාක පද්ධතිය කටු හිඹුල් වනයේ බුදුරජාණන් වහන්සේ අක්කර කෝටි ගාණක් විශාල වූ ශාක පද්ධතියක්. ඒ ශාක පද්ධතියේ තියෙන සෑම ගහකම බුදුරජාණන් වහන්සේ කියනවා මුලෙත් කටු තියෙනවා, ගහෙත් කටු තියෙනවා, කඳෙත් කටු තියෙනවා, අත්තෙත් කොලෙත් මේ සෑම තැනකම කටු පින්වතුනි. ඇයි මේ කටු සහිත තියෙන්නේ? අර උෂ්ණාධික පරිසරයට ඔරොත්තු දෙන්න පින්වතුනි. එතකොට මේ නිරිසතා දැන් හිඹුල් වනයේට වැටෙනවා කියලා. හිඹුල් වනයේට වැටුණාට පස්සේ මේ හිඹුල් වනයේ එකතැන ඉන්න බෑ. ගිනියම් වෙලා තියෙන. එයාට අනිවාර්යයෙන්ම දුවන්න වෙනවා. එකතැන හිටියොත් පිච්චිලා මැරෙනවා. ඒ නිසා එයා දුවනකොට අර හිඹුල් වනයේ ගස්වල තියෙන කටු වලට ඇනිලා මේ ශරීරය ඉරිලා මැරිලා යනවා කියනවා. දැන් අපි කැලේකට ඇතුල් වුණොත් මේ කැලේ කටු තියෙන ගස් තිබ්බොත් අපිට ඒ කටු ගස් මැගහැරලා යන්න පුළුවන් පින්නතුනේ. නමුත් නිරයේ හිඹුල් වනේ ඒක කරන්න බෑ. මොකද මගහැරලා යන්න බෑ. කකුල ගිනියම් වෙලා පිච්චෙනවා. එකතැන නවතින්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම දුවන්න වෙනවා. දුවද්දී අර කටු හිඹුල් වනේ කටු වලට ඇනිලා ශරීරය කීතු වෙලා මෙරි වැටෙනවා කියලා. මේ හිඹුල් වනයේට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිරිසතා අසිපත්‍ර වනයේට වැටෙනවා කියලා. අසිපත්‍ර වනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ අසිපත්‍ර වනයේ තියෙන ස්වභාවික ශාක පද්ධතියේ සෑම ගහකම කොළයක් පින්වතුනි දැලි පිහියක් වගේ මුවහත තියෙනවා කියනවා. දල්ලක් ගත්තත් කොළයක් ගත්තත් නටුවක් ගත්තත් දැලි පිහියක් වගේ මුවහත තියෙනවා කියනවා. දැන් ඔබ දකින්න වියලි කලාපයේ තියෙන ශාක පද්ධතියේ පතොක් ගත්තත් ඊට අදාළව වැවෙන ඉඳි ගහක් ගත්තත් ඒවා කැපෙන ස්වභාවයෙන් යුක්තයි පින්වතුනි. මේ සාමාන්‍ය පරිසරයකින් අර වගේ ගිනි කඳු යායවල් වලින් ගහන පරිසරයකින් ඇතිවෙනා වූ ශාක පද්ධතියේදී දැලි පිහියක් වගේ තියුණුයි කියනවා. දැන් මේ නිරිසතා අසිපත්‍ර වනයේට වැටුණාට පස්සේ නවතින්න බෑ, දුවන්න ඕනේ. මොකද බිම ගිනියම් වෙලා තියෙනවා. මේ දුවන නිරිසතාව අර ගස්වල පොළවලට ඇමිලිලා නහය කැපිලා යනවා කියනවා, බෙල්ල කැපිලා යනවා කියනවා, උදරය කැපිලා යනවා කියනවා. මෙරි අසිපත්‍ර වනයේ දසදහස් ගාණක් අවුරුදු දුක් විඳිනවා කියනවා. මේ අසිපත්‍ර වනයේටත් පස්සේ මේ නිරිසතා ශාරෝදක නදියට වැටෙනවා කියනවා. ශාරෝදක නදිය කියන්නේ නිරයේ තියෙන ගංගා පද්ධතිය පින්වතුනි.
දැන් මේ මනුස්ස ලෝකේ අපේ රටේ ගංගා පද්ධතියක් තියෙනවා මේකේ තියෙන ජලය. මොකද වැස්සෙන් ජලයයි අපිට ලැබෙන්නේ. නමුත් නිරේ වැස්ස නෑ පින්වතුනේ තියෙන්නේ ගිනි කඳු යායෙන් ගලන්නා වූ යෝධිය ලාභා විතරයි පින්වතුනේ. ඒ නිසා නිරේ තියෙනා වූ ගංගා පද්ධතිය හැදිලා තියෙන්නේ ගිනි වතුරෙන් පින්වතුනේ. ඒ නිසා මේ ශාරෝදක නදියට වැටෙන නිරිසතා අර පිච්චි දඟලන නිසාම අර බොන්නේ පින්වතුනි යෝධිය ගිනි වතුර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකත් එයාට සැපයක් හැටියට එයා දකින්නේ. ඒ යෝධිය වීම නිසා දිව පිච්චෙනවා කියනවා, උගුර පිච්චෙනවා කියනවා, උදරය පිච්චෙනවා කියනවා, පිච්චි මෙරි ඉපදෙනවා කියනවා. මෙවැනි නිරයන් 128ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සෑම නිරයකම සංසාරේ ඔබත් මමත් කල්ප ගණන් ගින්දරට පිච්චි යෝධිය බිබි අප්‍රමාණ දුක් විඳලා තිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ජීවිතයේ ඔබ උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කර නොගත්තොත් නැවත ඉදිරි අනාගතයේ ලෝකය කියන්නේ පින්තුනි විෂම වූ ලෝකයක් කියන්නේ. අදට වඩා හොඳ හෙට දවසක් කවදාක්වත් උදා වෙන්නේ නැහැ. ඒක ධර්මානුකූල හේතුවක් පින්තුනි. අදින් පස්සේ බිහි වෙන්නා වූ ලෝකය ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් තියුණු ගහන වූ ලෝකයක්. මේ ලෝකයේ මෙතනින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුර්ග සංඥාව කියන තැනට යනවා කියලා. මුර්ග සංඥාව සකස් වෙද්දී මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10ක් වෙනවා කියලා. දැන් මේ වෙනකොට මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 65ක් විතර වෙන්නේ නැති. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. ඒතකොට අවුරුදු 120 පරමායුෂ අවුරුදු 65ට බයින්නේ අවුරුදු 2600ක් ගත වෙලා තියෙනවා පිටින්. අවුරුදු 2600ට පරමායුෂ හරියට අඩකින් අඩු වෙලා තියෙනවා. එනම් පින්වතුනි මේ මොහොතේ අවුරුදු 60ක් 65ක් තියෙන මේ පරමායුෂ අවුරුදු 10ක් කියන තැනට බහින්න තව අවුරුදු 1000ක් යන්නේ නැහැ පින්වතුනි. මොකද මේ ගෙවි කිය අවුරුදු 2600 කියන්නේ ස්වභාවිකත්වයේ තුල ලෝකයේ ගලාගෙන ගිය කාලයක් පින්වතුනි. මේ රසකාරක කුමිනාශක වසවිස පරමාණු බෝම්බ මේවා මුකුත් තිබ්බේ නැහැ. එවැනි ස්වභාවිකව පරිසරයේ ගලාගෙන ගිය ලෝකෙක අවුරුදු 2600ට අඩකින් ආයුෂ අඩු වුණා නම් මේ මොහොතේ තියෙනා වූ අවුරුදු 65 නැත්නම් 10ට බහින්න මේ තියෙනා වූ විෂම රසකාරක කුමිනාශක මේවෙන් විකෘති වූ ලෝකෙක තව අවුරුදු 1000ක් යන්නේ නැහැ පින්වතුනි. මේ පරමායුෂ අවුරුදු 10ට බහින තැන මිනිස්යා තුල මුර්ග සංඥාව සකස් වෙනවා කියනවා. මිනිස්යා මුර්ගෙක් හැටියට අසලනවා කියනවා. කපා ගන්නවා කියනවා, මරා ගන්නවා කියනවා. ලේ දකින්නමයි කැමති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එදාට තමන්ගේ බිරිඳට දරුවා හම්බ වෙනකන් තමන්ගේ මහත්යා බලන් ඉන්නවා දරුවාව මරාගෙන කන්න පින්වතුනි. එදාට නැවත සමාජයේ මිනිමස් කන තැනට ගලාගෙන යනවා. ඒ කියන්නේ මේසා දරුණු විනාශයක් විකෘතියක් අනාගත ලෝකයේ තුල සිද්ධ වෙනවා පින්වතුනි. එවැනි විකෘතීන් වූ ලෝකයක කවදාකවත් අපිට ධර්මයක් වඩා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ විය යුතුයි. මේ ලැබුණා වූ මේ මොහොතේදී මේ සතර අපාය කියන අප්‍රමාණ දුකින් පිරුණා වූ සතර අපාය දැකලා අපි තාම සතර අපායේ මිදිලා නැහැ කියන කාරණේ තේරුම් අරගෙන මේ සතර අපායේ දුක නුවණින් දැකලා පින්නතුනේ වහවහ ධර්මයේ තුල ශක්තිමත් වෙන්න දක්ෂ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සැබෑම දුක හැටියට දේශනා කරන්නේ මෙන්න මේ සතර අපායේ දුකයි පින්නතුනේ. එහෙම නැතුව අපි දුක හැටියට මේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් විඳින්නා වූ දුක කියන කාරණේ ගත්තොත් කවදාක්වත් අපි සැබෑ දුක හඳුනාගන්නේ නැහැ පින්වතුනි. මනුස්ස ලෝකේ අනාථ කඳවුරක දරුවෙක් ඉන්න පුළුවන්. ඒ දරුවාට කැඳ ටිකක් දීලා හරි ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ දරුවාට දිස්ප්‍රීම් පෙත්තක්, පැනඩෝල් පෙත්තක් දෙන්න හරි කෙනෙක් ඉන්නවා. ඒ දරුවා මැරුණොත් වල දාන්න නගර සභාවවල ඉන්නවා. නමුත් පින්වතුනි මේක නෙමේ ලෝකයේ තියෙන දුක කියන කාරණේ කියන්නේ. මේ තිරිසන් ලෝකයේ සත්වීන් අමුවේ තව සතෙකුට ගොදුරු වෙලයි මැරෙන්නේ. പ്രേත ලෝකයේ සත්වීන් අප්‍රමාණ සෙම් සොටු කකා අප්‍රමාණ දුක් විඳිනුයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ සතර අපායේ දුක දකින්න මොකද අපි තාම සතර අපායෙන් මිදලා නැති නිසා පින්වතුනි. මෙන්න මේ දුක දකින්න කියලායි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම චතුරාර්ය සත්‍යදී අපිට මෙන්න මේ දුක කියන කාරණේ මතු කරලා පෙන්නනවා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක ඇති වෙන්න හේතුව මොකද්ද? තෘෂ්ණාව කියන කාරණේ. තෘෂ්ණාව කියලා කියන්නේ කුමක් කෙරෙහිද අපි තෘෂ්ණාව ඇති කරගන්නේ?
රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි අපි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව. මේ තෘෂ්ණාවේ ප්‍රමාණයට සත්වයා දුක කිවුණු කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තුන්වෙනිව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක නැති කර ගන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා. හතරවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක නැති කිරීමේ මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ පින්වතුනි මෙන්න මේ චතුරාර්ය සත්‍ය මතු කරලා මේ සත්වයා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත් කරන්නමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙකුට මේ ලෝක ධාතුවේ ලෞකික සැපයන් අවශ්‍ය නම් ඒ ලෞකික සැපයන් ලබා දෙන එකම එක මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයයි කියලා. ඒ වගේම යම් පුද්ගලයෙකුට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන ලෝකෝත්තර සැපයන් අවශ්‍ය නම් ඒ ලෝකෝත්තර සැපයන් ලබා දෙන එකම එක මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයයි කියලා පින්වතුනි. ඒ නිසා ඔබලා ලෞකික සැප බලාපොරොත්තු වුණත් ලෝකෝත්තර සැප බලාපොරොත්තු වුණත් ඒ සැපයන් ලබා දෙන එකම එක මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයයි. ඔබ දුක කියන කාරණය දකිනවා නම් දුක කියන කාරණය හඳුනනවා නම් දුක කියන කාරණය ජීවිතයට දැනෙනවා නම් ඔබ කරන්න ඕනේ පින්වතුනි ඒ දුකෙන් තුනී වීම උදෙසා අනිවාර්යයෙන්ම ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත් වීමයි. එනිසා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත් වීමේදී මුලින්ම පින්වතුන්ලා ආර්ය ශ්‍රාංගික මාර්ගය හඳුනාගත යුතුයි පින්වතුනි. ආර්ය ශ්‍රාංගික මාර්ගය හඳුනාගත යුතුයි. කාරණා තුනකින් පින්වතුන්ලා ආර්ය ශ්‍රාංගික මාර්ගය හඳුනා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කාරණා තුන තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම කියන කාරණා තුන පින්වතුනි. යමෙක් ආර්ය ශ්‍රාංගික මාර්ගය හඳුනාගන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම කියන කාරණා තුනෙන් පින්වතුනි. යම් කෙනෙකුට මේ කාරණා තුන දුර්වල නම් එයා කවදාක්වත් ආර්ය ශ්‍රාංගික මාර්ගය හඳුනාගන්නේ නැහැ පින්වතුනි. යම් කෙනෙකුට කල්යාණ මිත්‍රාශ්‍රයක් තියෙනවා. එයා සද්ධර්ම ශ්‍රවණයක් කරනවා. නමුත් එයා නුවණින් මෙනෙහි කිරීමට අදක්ෂ නම් එයා කවදාක්වත් ආර්ය ශ්‍රාංගික මාර්ගය හඳුනාගන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා ආර්ය ශ්‍රාංගික මාර්ගය හඳුනා ගන්න නම් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම කියන කාරණා තුන තියෙන්න ඕනේ පින්වතුනි. මේ කාරණා තුන තුලින් තමන් ආර්ය ශ්‍රාංගික මාර්ගය හඳුනාගත්තට පස්සේ අපි මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට නිවැරදි දොරටුවෙන් ඇතුල් වෙන්න ඕනේ පින්වතුනි. දොරටු 8ක් තියෙනවා ආර්ය ශ්‍රාංගික මාර්ගයට. මේ දොරටු 8න් නිවැරදි දොරටුවෙන් අපි ඇතුල් වෙන්න ඕනේ පින්වතුනි. ආර්ය ශ්‍රාංගික මාර්ගයට ඇතුල් වෙන නිවැරදි දොරටුව තමයි සම්මා දිට්ඨිය කියන දොරටුව පින්වතුනි. සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ආර්ය ශ්‍රාංගික මාර්ගයට ඇතුල් වෙලා එයා මුලින්ම සම්මා දිට්ඨියේ අංගයෙන් පරිපූර්ණභාවයට පත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියලා හඳුන්වන්නේ පින්වතුනි පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. දෙවෙනි කාරණය තමයි කර්මයේ කර්මඵල විශ්වාසය පින්වතුනි. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා. අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන විශ්වාසය සම්මා දිට්ඨිය අර්ථයක් වෙනවා. තුන්වෙනි කාරණය තමයි මැරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය. අපි ඕනම සත්වයක් මැරෙන මොහොතේම ඊළඟ නිමේෂේ එක්ක මව් කුසක, එක්ක පිටරයක, එක්ක ඕපපාතිකව, එක්ක පණුකුලයක කියන මේ උපත් හතරෙන් එකක් සූදානම් පින්වතුනි. ඒ මොහොතේම සූදානම්. මෙන්න මේ මැරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙන විශ්වාසය අපිට තියෙන්න ඕනේ. හතරවෙනි කාරණය තමයි දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය අපිට තියෙන්න ඕනේ පින්වතුනි. පස්වෙනි කාරණය තමයි අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. හයවෙනි කාරණය තමයි දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක්, සතර අපායක් තියෙනවා කියන විශ්වාසය අපිට තියෙන්න ඕනේ පින්වතුනි. හත්වෙනි කාරණය තමයි අතීතයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හිටියායි කියන විශ්වාසය තියෙනවා. මෙන්න මේ විශ්වාසයන් හත තමයි පින්වතුනි සම්මා දිට්ඨිය අර්ථය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
යම් පින්වතෙක් තුල මේ විශ්වාසයන් හත නැත්නම් ඒ කියන්නේ යා තාම සම්මා දිට්ඨියෙන් දුර්වලයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම දුර්වලයි පින්. ඒ නිසා නිරේතුරුව මේ සම්මා දිට්ඨියේ අර්ථයන් භාවනාවක් හැටියට ජීවිතයට එකතු කරගන්න. මොකද මේ සම්මා දිට්ඨියේ අර්ථයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ කුසල් පක්ෂයේ පින වැඩි කරන්න පින්වතුනි. මේ සම්මා දිට්ඨියේ අර්ථයන් තුලින් අපේ කුසල් පක්ෂයේ පින වැඩි කරලා දෙනවා මුලින්ම බුදුරජාණන් වහන්සේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා, තෙරුවන් කෙරෙහි කීකරුභාවය ඇති කරගත්ත කෙනා, තෙරුවන්ට කළ යුතු වත්පිළිවෙත් සිදු කරමින් කුසල් පක්ෂයේ පින වැඩි කරගන්න. යහපත් දේ අයහපත් දේ වෙනස හඳුනාගත්ත කෙනා අයහපතෙන් බැහැර වෙලා යහපත තුල ශක්තිමත් වෙලා එයාගේ කුසල් පක්ෂය වැඩි කරගන්න. නැවත පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය ඇති කරගත්ත කෙනා ඊළඟ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙයි කියලා එයා මේ ජීවිතේ කුසල් පක්ෂය වැඩි කරගන්නවා. ඒ වගේම දානේ සීලේ ආනිසංස දකින්න කෙනා නිරේතුරුවම පින්වතුසේ දන් දෙමින් සිල් රැකෙමින් තමන්ගේ කුසල් පක්ෂය වැඩි කරගන්නවා. අම්මා තාත්තාගේ ගුණයන් හඳුනන කෙනා නිරේතුරුව අම්මා තාත්තාට උපස්ථානය කරලා තමන්ගේ කුසල් පක්ෂය වැඩි කරගන්නවා. අතීතයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන් හිටියායි කියලා දන්න කෙනා මටත් මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගෙන එයා කුසල් පක්ෂය වැඩි කරගන්නවා. දිව්‍ය ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා කියන හඳුනන කෙනා තව තව කුසල් දහම් වඩමින් මමත් දෙවියෙක් බ්‍රහ්මෙක් වෙනවා කියන විශ්වාසය ඇති කරගන්නවා. එතකොට මේ සම්මා දිට්ඨිය අර්ථයන් දේශනා කිරීම තුළ බුදුරජාණන් වහන්සේ මුලින් බලාපොරොත්තු වෙන්නේ මොකද? අපේ කුසල් ශක්තිය පින ශක්තිමත් කරලා දෙනවා, මාර්ගයේ ශක්තිමත් ඉස්සරහට යන්න පිණිස. මොකද අපි සෑම කෙනෙක්ගේම ජීවිත පිටිපස්සේ සැඟවිච්ච කුසල් සහ අකුසල් තියෙනවා පිණිස. අපි මේ ජීවිතයේ කුසල් පක්ෂයේ වඩනකොට විපාක නොදුන්නා වූ කුසල් මතුවලා ඇවිල්ලා අපිට ලොකු ජවයක් දෙනවා ඉස්සරහට යන්න. ඒ වගේම කෙනෙක් අකුසල් පක්ෂයෙන් වඩනකොට විපාක නොදුන්නා වූ අකුසල් මතුවලා ඇවිල්ලා තව අකුසලයටමයි අරන් යන්නේ පින්න. දැන් පින්වතුන්ලා හිතන්න ඔබලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ජීවත් වුණා කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 20000ක්. ඔබ අවුරුදු 20000ක් පින්කම් කරනවා. ඔබ දන් දෙනවා. අවුරුදු 20000ක් පින්කම් කළාත් ඔබ සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. මැරෙන වෙලාවේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුල ඔබට සකස් වන්නේ ද්වේෂ සහගත හිතක්, ලෝභ සිතක්. ඒ ද්වේෂ සහගත හිතට ලෝභ සිතට අදාළව ඔබ සතර අපායේ ගිහිලා උප්පත්තිය ලබනවා. නමුත් පින්වතුනි සතර අපායේ ඉපදුනාට පස්සේ අවුරුදු 20000ක් කළා වූ පිනට විපාක දෙන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. ඒ වගේ විපාක නොදුන්න අප්‍රමාණ කුසල් අපේ පිටිපස්සේ තියෙනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා. එයා දීර්ඝ කාලයක් සිල්පද බිඳිනවා, අකුසල් කරනවා. නමුත් මැරෙන වෙලාවේ එයා කළා වූ මොකක් හෝ පින්කමක් සිහියට නැගිලා එයා මනුස්ස ලෝකෙ ඉපදෙනවා. ඉපදුනාට පස්සේ එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා තව කුසල් පක්ෂයේ වැඩි කරගෙන ඉස්සරහට යනවා. විපාක නොදුන්නා අර අකුසල් විපාක නොදී පිටිපස්සේ තියෙනවා පින්වතුනි. ඒ වගේ අපි සෑම කෙනෙක් පිටිපස්සෙම විපාක නොදුන්නා වූ කුසල් සහ අකුසල් දෙකම සැඟවිලා තියෙනවා. අපි කුසල් පක්ෂයේ වඩන්න විපාක නොදුන්නා වූ කුසල් මතුවලා එනවා. අකුසල් පක්ෂයේ වඩන්න විපාක නොදුන්නා වූ අකුසල් එනවා පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් අපේ කුසල් ශක්තිය පින වැඩි කරලා දෙනවා පින්වතුනි. ඒ නිසා නිරේතුරුව මේ සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතය තුලින් දකින්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන කාරණය පින්වතුනි අපි හිතන තරම් දකින තරම් ලේසි දෙයක් නෙමෙයි. පන්සල් යනවා කියලා දන් දෙනවා කියලා සිල් සමාදන් වෙනවා කියලා ශ්‍රද්ධාව කියන කාරණේ තියනවා කියලා අපිට කියන්න බෑ පින්වතුනි. මොකද ශ්‍රද්ධාව ඒ තරම් ගැඹුරු තැනක් පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය ශ්‍රද්ධාවයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විති රජ කමටත් වඩා ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා පින්වතුනි. එහෙනම් ශ්‍රද්ධාව කියන්නේ අපි හිතන තරම් සරල දෙයක් නෙමෙයි පින්වතුනි. අපි හිතන තරම් සරල දෙයක් නෙමෙයි. ශ්‍රද්ධාව කියලා සැබවින්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ යමක් අපෙන් බලාපොරොත්තුනේ ඒ දේ අපි තුල තියෙනවා නම් පමණයි ශ්‍රද්ධාව තියනවා කියලා කියන්නේ පින්වතුනි. දැන් භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තියෙනවා.
ඒ තමයි සාමණේර දස සීලයක් සේකියා 75 කියන කාරණා දෙක. එතකොට මේ සාමණේර ස්වාමීන් වහන්සේ සද්ධාව තුල හිටියා කියන්නේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු දේ සාමණේර ස්වාමීන් වහන්සේ තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුවකගෙන් බලාපොරොත්තුනේ ප්‍රාතිමෝක්ෂ සීලය. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සීලය තුල උපසම්පදා භික්ෂුව ශක්තිමත් භාවයට පත් වෙන එතන තමයි සද්ධාව. එතකොට දිහිපින් වතුල්ලාගෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත්ව ගමන් කිරීම තුල පින්වතුනි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සද්ධාවත්, සීලයක්, මෛත්‍රියක්, සමාධියක් කියන මේ සියලුම දේවල් කැටි වෙලා තියෙනවා පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ආකාරයට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් භාවයෙන් ගමන් කිරීම තුලයි සද්ධාව කියන කාරණේ අපේ ජීවිතේට එකතු වෙන්නේ. ඒ තුලින් අපි දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ යමක් දුකයි කියලා කියද්දී අපි ඒක සැපයක් හැටියට දකිනවා නම් සද්ධාවේ දුර්වලභාවයක්. බුදුරජාණන් වහන්සේ රූපේ දුකයි, රූපේ අනිත්‍යයි, රූපේ අනාත්මයි කියද්දී ඒ රූපේ අපි නිත්‍ය වශයෙන් අරගෙන ඒ රූපේ අපි ආත්මීය වශයෙන් අරගෙන සුබ දෙයක් හැටියට අරගෙන අපි සලකනවා නම් සද්ධාවේ දුර්වලභාවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වේදනාව අනිත්‍යයි කියලා කියද්දී ඒ සැප වේදනාවට අපි ඇලෙනවා නම්, දුක් වේදනාවට ගැටෙනවා නම් එතන සද්ධාවේ දුර්වලභාවයක් තියෙනවා පිටුතුනි. ඒ නිසා සද්ධාව කියන්නේ පන්සල් ගියා, මල් පූජා කළා, සිල් රමාදන් වුණා කියන කාරණා විතරක් නෙමෙයි. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ, සංඝ රත්නයේ කෙරේ සද්ධාව තිබුණු කරගන්න. බුදුරජාණන් වහන්සේ කොයිසා අපරිමිත කැපවීමක් මේ මොහොතේ මේ අපි ලබන්නා වූ සැනසෙල්ල උදෙසා කළාද කියන කාරණේ දකින්න. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා එක බණපදයක් ශ්‍රවණය කරලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පින්වතුනි. නමුත් එදා බෝධිසත්වය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්නේ නැහැ. මම සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී දන් පුරලා මම තනිවෙන් මේ නිවන අවබෝධ කරගන්නේ නැහැ. තව සියක් කෝටි ප්‍රකෝටි ගානකට මේ නිවනේ සැනසෙල්ල ලබා දෙනවායි කියන අදිෂ්ඨානයෙන් පාරමී ගමනට බහිනවා පින්වතුනි. එදා ඒ බෝධිසත්වයින් වහන්සේ මේසා දස පාරමී ධර්මයන් පුරාගෙන යන ගමන කටුකයි වේදනාත්මකයි කියලා දැකලා සාරා සංක කල්ප ලක්ෂ ගානක දුකක් විඳින්න සංසාරයට බහින්නේ පින්වතුනි. ඔබටත් මටත් මේ මොහොතේ අපි ලබන සැනසෙල්ල ලබා දීම උදෙසාමයි. ඉන්පස්සේ ආපු දීර්ඝ පාරමී ගමනේදී බෝධිසත් බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්ද මම මේ ආපු දීර්ඝ භව ගමනේදී මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා ආනන්ද. මේ මහා පොළවේ පස් වලට වඩා මං ශරීර මාංශ දන් දුන්නා ආනන්ද. මට රටක් රාජ්‍යයක් බිරිඳක් විසවක් දරුවෙක් මුණුබුරෙක් දීපලක් සම්පතක් ලැබුණාද මංගේ සෑම දෙයක්ම දන් දුන්නා ආනන්ද. කුමක් උදෙසාද පින්තුනි? ඔබත් මමත් මේ මොහොතේ ලබන්නා වූ සැනසෙල්ල උදෙසා. ඉන්පස්සේ බෝධිසත්වයන් සිදුහත් කුමාරය හැටියට උප්පත්තිය සකස් කර ගන්නවා. අර සක්විති රජකමේ උරුමය ලබනවා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගාවල උරුමය ලබනවා. යසෝදරා වගේ රූමත් බිරිඳක්, රාහුල වගේ රූමත් දරුවෙක් ලබනවා පින්වන්ත. මේ සෑම දෙයක්ම පින්වතුනි අපි උදේට එළියට දාන කෙල පිටක් වගේ එළියට දැම්මා. ඊට පස්සේ ගිහිල්ලා 6 අවුරුද්දක් පුරාවට දුෂ්කර ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව දේශනා කරනවා ආනන්ද මේ 6 අවුරුද්දක් පුරා මම විඳා වූ දුක මේ ලෝකේ කිසිම දෙවියෙකුට, මිනිසෙකුට, බ්‍රහ්මයෙකුට විඳින්න බෑ ආනන්ද. මට මාර්ගය කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. මේකයි නිවන් මාර්ගය කියලා හොයාගන්න පතපොතක් තිබුණේ නෑ. ඒ නිසාම මම දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා හිතුවා ආනන්ද. ඒ නිසා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා. වෙන මාර්ගයක් මම දැනගෙන හිටියේ නෑ. මං සමහර දාට එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ ආනන්ද. මං සමහර දාට එක මුං ඇටයක් විතරයි වැළඳුවේ. මං සමහර දාට එක බත් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නෑ ආනන්ද. මම දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා හිතුවේ. මේම ශරීරයට දුක් දෙනකොට මං කලන්ත දාලා වැටෙනවා. මට නැගිට ගන්න පණ නෑ ආනන්ද. මම අර ගව ගාල් වලට ගිහිල්ලා ගොපළු දරුවා ඈතට යනකන් ඉඳලා අර හරක්ගේ තන පිටු වලට කට තියාගෙන කිරි උර ලබනවා. ඒ හරක් පයින් ගහන වෙලාවේ කලන්තේ දාලා මං ගව ගාලේ වැටෙනවා. සතියක් දෙකක් මට නැගිට ගන්න පණ නෑ ආනන්ද. මේසා අප්‍රමාණ මං දුක් විඳා ආනන්ද.
එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නෑ ආනන්ද. උදරයට අත තියෙනකොට පිටකොන්ද අහු වෙනවා, පිටකොන්දට අත තියෙනකොට මගේ උදරයයි අහු වෙන්නේ. ඒසා මං මේ දුක් දුන්නා මේ ශරීරෙට. කුමක් උදෙසාද පින්නතුනි? ඔබටත් මටත් මේ මොහොතේ ලබන සැනසෙල්ල උදෙසා. ඉන්පස්සේ උන්වහන්සේ දැනගන්නවා දුක තුලින් දුක අවබෝධ කරන්න බැහැ කියලා. අර සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී බෝධි මූලයේ වාඩි වෙලා බෝධිසත්වෝ චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මේ ලේ මස් සම්මැටනහර වියලේවා මම සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා. මොකක්ද මේ කරන්නේ පින්වතුනි? ජයශ්‍රී මහා බෝධි මූලෙදී ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දානවා කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව අතහරිනවා. පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරෙද්දී ජීවිතේ මරණයට දාද්දී අන්න චතුරාර්ය සත්‍ය අවබෝධය සම්මා සම්බුද්ධ රාජ්‍යයට අවබෝධ කරගන්නවා. එනම් බලන්න බෝධිසත්වයන් ජයශ්‍රී මහා බෝධි මූලෙදී මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ ජීවිතේ මරණයට දාලා පින්වතුනි. ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයකුයි ඔබත් මමත් මේ මොහොතේ සැනසෙල්ලක් හැටියට මේ භුක්ති විඳින්නේ. ඉන්පස්සේ පුරා අවුරුදු 45ක් පුරාවට උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කරගෙන ඒ අවුරුදු 45 පුරාවට බුදුරජාණන් වහන්සේ ඔබත් මමත් වැනි අසරණ සත්වයින්ට නිවනේ මාර්ගයමයි කියලා දුන්නේ පින්නතුනි. දිවාරය නොබලා නිවනේ මාර්ගයමයි කියලා දුන්නේ. අවසානයේ පිරිනිවන් මංචකේ සැතපීලා බුදුරජාණන් වහන්සේ අවසාන වචනය හැටියට අපිට මොකක්ද කියන්නේ? අවසාන වචනය හැටියට අපිට කියන්නේ මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන්නේ අපි මේ රැස් කරන සෑම කුසල් සංස්කාරයක්ම අපි මේ රැස් කරන සෑම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා ආනන්ද. ඒ නිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපා. හිස ගිනිගත්තේ යම්සේ දේගිනි නිවන්නේ මේ භව ගින්දර නිවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ අවසාන වචනේ හැටියට අපිට කිව්වේ නෑ ශාස්ත්‍රීක ගෙයක් දොරක් හදාගෙන ශාස්ත්‍රීක ව්‍යාපාරයක් කරගෙන ශාස්ත්‍රීක විදියට ජීවත් වෙන්න එකන සැප තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ ඔබ පින් කරලා දිව්‍ය තලයකට යන බ්‍රහ්ම තලයකට යන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිස ගිනිගත්තේ ඒ ගිනි නිවන්නේ යම්සේද මේ භව ගින්දර නිවා ගන්න. මේ භව ගින්දර නිවා ගන්න කියන්නේ මේ මායාවේ භවයේ නැති බන්ධනාගාරයෙන් මිදෙන්න කියන කාරණේමයි. සිරගත වෙන්න එපා දිව්‍ය තලයකවත් බ්‍රහ්ම තලයකවත් මනුස්ස තලයකවත් සිරගත වෙන්න එපා. ඔබ සිරගත වුණොත් නැවත නැවත සතර අපායට වැටීමේ ධර්මතාවයන් ඔබ සකස් කර ගන්නවා කියලා. ඊතර බලන්න බුදුරජාණන් වහන්සේ ඇයි අපිට මෙහෙම කිව්වේ? බුදුරජාණන් වහන්සේ කැමති වුණේ නෑ අපි කවදාක්වත් සතර අපායකට වැටිලා දුක් විඳිනවා දකින්න පින්වතුනි. ඒ මහා කරුණාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ තුල පිරිනිවන් මංචකයේදී අප කෙරේ තිබුණා. ඒකයි බුදුරජාණන් වහන්සේ භවය ප්‍රාර්ථනා කරන්න එපා හිස ගිනිගත්තේ ඒ ගිනි නිවන්නේ යම්සේද මේ භව නිරෝධයම සාක්ෂාත් කරගන්න දිශාවට යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් බලන්න කොයිසා මහා කරුණාවක් බුදුරජාණන් වහන්සේ අප කෙරේ තිබ්බාද කියන කාරණේ. මේ මහා කරුණාව තුල දකිද්දී මේ මනුස්ස ලෝකයේ තුල යම් ශ්‍රේෂ්ඨ මිනිසෙක් ඉන්නවා නම් ඒ ශ්‍රේෂ්ඨම මිනිසයා තමයි සක්විති රජ කියන්නේ පිටුතුනි. ඒ සක්විති රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මේ සියලුම දිව්‍ය තලවල ඉන්න ශ්‍රේෂ්ඨම දෙවියා තමයි සක්‍ර දෙවියන් කියන්නේ. ඒ සක්‍ර දෙවියනොත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ වගේම බ්‍රහ්ම තලවල ඉන්න ශ්‍රේෂ්ඨම බ්‍රහ්මයා තමයි මහා බ්‍රහ්මයා කියන්නේ. ඒ මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. එනම් මේ තුන් ලෝකයට බුදුරජාණන් වහන්සේට වඩා අග්‍ර වූ ශ්‍රේෂ්ඨ උතුම් කෙනෙක් ඉන්න බෑ පින්තුනි. ඒ ශ්‍රේෂ්ඨ උතුම් වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ යමක් අපෙන් බලාපොරොත්තුනේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ශක්තිමත් වෙන්න. කර්මය කර්මඵල විශ්වාසය තුල ශක්තිමත් වෙන්න. මැරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය තුල ශක්තිමත් වෙන්න. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය තුල ශක්තිමත් වෙන්න. මොකද දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය අපිට තියෙන්න ඕනේ.
සිල් සමාදන් වුණොත් අපිට ලැබෙන ආනිසංස තියෙනවා. මොනවද ඒ ආනිසංස? අපේ ජනප්‍රියභාවය වැඩෙනවා. අපි ඕනම සභාවක් ඉදිරියට නොබියව යනවා. සිහි මුලා නොවි මැරෙනවා. සුගතියේ ඉපදෙනවා. ඒතර පින්වතුනි සීලේ ආනිසංස කෙරෙහි විශ්වාසය තියෙන කෙනා කෙනෙක්ගේ ජනප්‍රියභාවය දකිද්දී කවදාක්වත් ගැටෙන්නේ නැහැ. එයා දකිනවා කෙනෙක්ගේ ජනප්‍රියභාවයක් කියන්නේ රටේ දේශපාලනය කරන මහත්වෙක් වේවා, කලා ශාස්ත්‍රයේ මහත්වෙක් වේවා, එසේ නැත්නම් සිවිල් නිලධාරී මහත්වෙක් වේවා, කොතන හෝ ජනප්‍රියභාවය කියන්නේ හේතුඵල ධර්මයක්. මොකක්ද හේතුඵල ධර්මය? පෙර ජීවිතයේ සීලේ ආනිසංසයක් පින්වතුනි. එතකොට මේ සීලේ ආනිසංසයක් කියන ජනප්‍රියභාවය දකින්න කෙනා තව කෙනෙක්ගේ ජනප්‍රියභාවයට කවදාකවත් ගැටෙන්නේ නැහැ. Tamanට ජනප්‍රියභාවය දුර්වල නම් එයා ජනප්‍රියභාවයට අදාළ ධර්මතාවය වූ සීලය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා පින්වතුනි. එතකොට දානයේ තියෙන ආනිසංස දකින්න කෙනා එයා දකිනවා මොනවද දානයෙන් ලැබෙන ආනිසංස? ආයුෂය, වර්ණය, සැපය, බලය පින්වතුනි. මේ සමාජයේ ජීවත් වෙන ආයුෂය, වර්ණය, සැපයෙන් බලයෙන් පිරිච්ච අප්‍රමාණ පිරිස් ඉන්නවා පින්වතුනි. මහා ධන කුවේරයෙන් මහා සැප ලබන පිරිස් ඉන්නවා. දානේ ආනිසංස ගැන දකින්න කෙනා දකිනවා මේ ආනිසංස කියන්නේ ආයුෂ, වර්ණය, සැපය, බලය කියන්නේ දානේ ආනිසංසයක්ම කියලා. එයා ඒ දානේ ආනිසංසයක් හැටියට දකින්න කෙනා කවදාක්වත් සැපයක් ලබන කෙනාට ද්වේෂ කරන්න, වෛර කරන්න යන්නේ නැහැ පින්වතුනි. එයා කවදාක්වත් විප්ලව කරන්න යන්නේ නැහැ. එයා දකිනවා මේ දානේ ආනිසංසයයි මේ සත්වයා විඳින්නේ කියලා. ඒ නිසා තමාට ඊට අදාළ ආනිසංස දුර්වල නම් එයා සංඝයා අරමුණු කරගෙන දන් දෙමින් ඊට අදාළ ආනිසංසයෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා පින්වතුනි. ඒ නිසා මේ ජීවිතයේ ආනිසංසය විපාකෙට නාවත් ඊළඟ ජීවිතයේ මිනිස්සෙක් වුණොත් මහා කෝටිපතියෙක් වෙලා උපස්සිය සකස් කරගන්න යාට පුළුවන්. දිව්‍ය තලයක ඉපදුනොත් ශාස්ත්‍රීය දෙවියෙක් බවට පත් වෙන්න යාට පුළුවන්. ඒ නිසා නිරේතුරුවම සීලේ, දානේ ආනිසංස කෙරේ විශ්වාසය ඇති කරගන්න. ඊළඟට නිරේතුරුව අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්න. මේ සම්මාදිට්ඨිය අර්ථයන්ගෙන් වටිනාම අර්ථයක් මේක පින්වතුනි. මොකද බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයාටයි අම්මා තාත්තා සම කරන්නේ. මහා බ්‍රහ්මයා මේ ලෝකයේ දෙස බලන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගෙනුයි අම්මා තාත්තා කෙනෙක් දරුවන් දෙස බලන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නිරේතුරුව අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා කියන තැනටයි බුදුරජාණන් වහන්සේ පත් කළා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාව අපේ ගෙදෙට්ට ගෙනල්ලා දීලා තිනවා කියන පින්වතුනි. මොකද කිසිම මිනිස්සෙකුට මහා බ්‍රහ්මයා දකින්න බෑ. මහා බ්‍රහ්මයාට වත් පිළිවෙත් කරලා පින් කරගන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා අම්මා තාත්තා හැටියට ඔබේ ගෙදෙට්ට ගෙනල්ලා දීලා තියෙනවා. මහා බ්‍රහ්මයා ඔබේ ගෙදෙට්ට ගෙනල්ලා දීලා තියෙන්නේ ඒ මහා බ්‍රහ්මයාට කළ යුතු උපස්ථානයක් කරලා ඔබේ කුසල් ශක්තිය පින වැඩි කරගන්න පිණිස. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම ගැන දේශනා කරනකොට රහතන් වහන්සේ මැරීම ආනන්තරීය පාප කර්මයක් කියලා දේශනා කරනවා. ඊළඟට අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාප කර්මයක් කියලා දේශනා කරනවා. එහෙනම් රහතන් වහන්සේ අම්මා තාත්තා කියන දෙදෙනා එක තැනක ආනන්තරීය පාප කර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ. එහෙනම් බලන්න ඔබ අම්මා තාත්තාගේ හිත රිද්දනවා කියන්නේ අම්මා තාත්තාට නොසලකා ඉන්නවා කියන්නේ අම්මා තාත්තාට කළ යුතු උපස්ථානයන් බැහැර වෙනවා කියන්නේ රහතන් වහන්සේට කළ යුතු උපස්ථානයන්ගෙන් බැහැර වෙන්නා වූ අකුසලයේ ඔබට ලැබෙනවා පින්වතුනි. ඒ නිසා නිරේතුරුව මේ අම්මා තාත්තා නිසා දරුවන් තුලින් නොදැනුවත් භාවයෙන් අප්‍රමාණ අකුසල් සිද්ධ වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා හැටියට එක තැනකදී කියනවා වගේම රහතන් වහන්සේ කියන තැන අම්මා තාත්තා කියලා කියනවා පින්වතුනි. මේ තැනට අම්මා තාත්තා ගෙනල්ලා තියෙන්නේ දරුවන්ට තව අම්මා තාත්තා කෙරෙහි උපස්ථානයන් ඇති කරගෙන කුසල් ශක්තිය පින වැඩි කරගන්නමයි. ඒ වගේම නිරේතුරුවම දිව්‍යතල බ්‍රහ්මතල තියෙනවා කියන විශ්වාසය තුළ ශක්තිමත් වෙලා මම ඊළඟ ජීවිතයේ දෙවියෙක් බ්‍රහ්මෙක් වෙනවා කියන විශ්වාසය තුළින් තව සීලය, මෛත්‍රිය, සද්ධා වැඩි කරගන්න. ඒ වගේම අතීතයේ සෝවාන් සකෘදාගාමී උත්තමයන් හිටියායි කියන විශ්වාසය ඇති කරගෙන මමත් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන චිත්තය ඇති කරගෙන ඊට අදාළ මාර්ගය ශක්තිමත් කරගන්න පිටුතුනි. දැන් මෙන්න මේ ශක්තිමත් භාවය තුළ අපි සම්මා දිට්ඨිය අර්ථයන් තුළ පරිපූර්ණ භාවයට පත් වෙනවා. තාම මේ ආරෂ්ඨාංගික මාර්ගයට අපි ඇතුළු වුණා විතරයි.
ඇතුල් වෙච්ච තැන හම්බ වෙන සම්මා දිට්ඨිය ගැනයි මම ඔබට මතක් කළේ. මේ සම්මා දිට්ඨිය අර්ථයන් වැඩුණ තැන ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා සංකප්ප පිහිට. සම්මා සංකප්ප වැඩෙන්නේ සම්මා දිට්ඨියේ ඵලයක් හැටියටමයි. සම්මා දිට්ඨිය දුර්වල නම් කවදාකවත් සම්මා සංකප්පයක් වැඩෙන්නේ නැහැ. සම්මා සංකප්ප කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. මෙතන අවිහිංසා සංකප්පය කියන්නේ පින්වතුනි, එයා කාටවත් හිංසා කරන්න යන්නේ නැහැ. මෙතනදී හිංසා කරනවා කියන්නේ ගහනවා, බයිනවා, මරනවා කියන කාරණා විතරක් නෙමෙයි. එයා වචනකින්වත් හිංසාවක් කරන්නේ නැහැ පින්වතුනි. තමන්ගේ ඉරියව්වකින්වත් එයා කාටවත් හිංසා කරන්නේ නැහැ. එයා කෙල ටිකක් කටෙන් එළියට දානවා නම් එයා බලනවා මේක දැකලා කාගේ හරි හිත රිදෙයිද කියලා. එහෙම කෙනෙක් ඉන්නවා නම් එයා කෙල ටික එළියට දාන්නේ නැහැ. මොනම හේතුවක් නිසාවත් එයා කායිකව මානසිකව කෙනෙක් හිංසාවටපත් කරන්නේ. ඒ නිසා මේ අවිහිංසා සංකප්පය රාජකාරී ජීවිත ගත කරන පින්වතුන්ලාට ගොඩාක් වටිනවා. මොකද සමහර රාජකාරී ස්ථානවල නිරේතුරුව මේ අවිහිංසා සංකප්පය දුර්වල වෙලා යනවා පින්වතුනි. තමන්ට ලේසියෙන්ම ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙද්දී, සම්මා සංකප්පයන් ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙද්දී අපේ ඉදිරියට එන සේවා දායකයාට අපි මානසිකව හිංසා වෙන විදිහට කටයුතු කරනවා පින්වතුනි. අද කරලා දෙන්න තියෙන වැඩේ අපි හෙටට කල් දානවා. හෙට කරලා දෙන්න තියෙන වැඩේ අපි ඊළඟ සතියට කල් දානවා. එහෙම නැත්නම් අපි ඉදිරියට එන සේවා දායකයාට අපි කේන්ති සිතින් කතා කරනවා, යාව සතුටු කරන්නේ නැහැ. මේ සෑම මොහොතකම Taman සම්මා සංකප්පෙන් බැහැර වෙනවා පින්වතුනි. Taman සම්මා සංකප්පෙන් බැහැර වෙනවා. ඒ නිසා රාජකාරී ජීවිතය කියන්නේ සම්මා සංකප්ප වඩා ගන්න තෝතැන්නක් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඔබ ඉදිරියට එන සේවාදායකයා බලාපොරොත්තු වෙන කාර්ය ඉටු කරලා දෙන්න බැරි වෙන්න පුළුවන් නීතිමය රාමුව තුල. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒ බලාපොරොත්තුව ඉටු කර ගන්න දෙන්න බැරි වුණත් සිනහවකින් හරි ඔහු සතුටු කරලා හරි. ඔබ සිනහවකින් ඔහු සතුටු කරන වෙලාවේ ඔබ සම්මා සංකප්පයන්ගෙන් පරිපූර්ණවයි ඉන්නේ. ඔබ සම්මා සංකප්පයන්ගෙන් පරිපූර්ණ වුණේ ඇයි? සම්මා දිට්ඨියෙන් ඔබ පරිපූර්ණයි. ඔබ දැන් දන්නවා කර්මයේ කර්මඵල විශ්වාසය ගැන. ඔබ දැන් දන්නවා මම මෙයාගේ හිත රිද්දුවොත් සංසාරේ මගේ හිත මට රිද්ද ගන්න වෙනවා කියන කාරණේ ඔබ දන්නවා. මට පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා. මම මේ සේවා දායකයව මානසික පීඩනයට පත් කළොත් මගේ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙයි කියලා දැන් ඔබ දන්නවා. ඔබ දන්නවා අම්මා කෙරෙහි තාත්තා කෙරෙහි ඔබ විශ්වාසය දැන් ඇති කරන් ඉන්නේ. මගේ ඉස්සරහට ආපු සේවා දායකයා සංසාරේ කවදා හරි පටිච්ච සමුප්පන්නව මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියලා ඔබ දැන් දන්නවා. ඒ වගේම ඔබ දන්නවා දිව්‍ය ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා කියලා. මම මේ කෙනාගේ හිත රිද්දුවොත් මට දිව්‍ය ලෝකයකට බ්‍රහ්ම ලෝකෙට යන්න බැරි වෙනවා කියලා ඔබ දන්නවා. අන සම්මා දිට්ඨිය වැඩිම තුලින් පිටුනේ සම්මා සංකප්පයන් ශක්තිමත් වෙනවා. එයා කාටවත් වචනකින්වත් හිංසා කරන්නේ නැහැ. එයාගේ රාජකාරී ජීවිතේට එයාට නීතිමය තත්ත්වයන් තුල කරගන්න බැරි වුණත් එයා මේ සංසාරේ මගේ අම්මා කෙනෙක්මයි තාත්තා කෙනෙක්මයි, මේ සංසාරේ මගේ ඥාතියෙක්මයි දරුවෙක්මයි මුරුමුරෙක්මයි කියන පටිච්ච සමුප්පන්න ඥාති සංග්‍රහය තුල ඉඳලා ඥාතිත්වයෙන් එයා සතුටු කරලා ඉනවා පිටුනේ. අන්‍යයා හිංසා අවිහිංසාව තුල ශක්තිමත් වෙනවා. දෙවනුව අව්‍යාපාද සංකප්පය. අව්‍යාපාදේ කියන්නේ නිරේතුරුයා මෙස්සිකෙන් කටයුතු කරනවා පින්වතුනි. එයා කේන්ති ගන්නේ නැහැ, ද්වේෂ කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ, පරිගන්නේ නැහැ, නපුරු හිත් ඇති කරගන්නේ නැහැ. මේක සමාජය තුල බලවත් ආකාරයෙන් කියන දෙයක් පින්වතුනි. සමාජයේ ශ්‍රද්ධාවෙන් දුර්වල වෙන්න සමාජය තුල සම්මා දිට්ඨිය දුර්වල වෙන්න, සමාජ ශ්‍රද්ධාව දුර්වල වෙන්න සමාජය තුල සක්කාය දිට්ඨිය වැඩෙනවා පින්වතුනි. සක්කාය දිට්ඨිය වැඩෙන්න ජීවිතේ එකම මිතුරා බවට පත් වෙන්නේ කේන්තිය, ක්‍රෝධය, ද්වේෂයමයි. කෙනෙකුට කේන්ති යනවා නම් ද්වේෂය සකස් කර ගන්නවා නම් එයා දකින්න ඕනේ තමා කොයිසානම් දරුණු ආකාරයෙන් සක්කාය දිට්ඨිය තුල සිට වෙලා ඉන්නවාද කියන කාරණේ. මේ මමත්වයේ දැඩිභාවයමයි අපි තුල කේන්තිය සකස් කරලා දෙන්නේ. ඒ නිසා කේන්තිය කියන්නේ පින්වතුනි මිනිස්යාට, දෙවියාට, බ්‍රහ්මයාට අදාළ දෙයක් නෙවෙයි. කේන්තිය කියන්නේ යක්ෂයාට අදාළ දෙයක්මයි, සර්පයින්ට, තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, නිරයට අදාළ දෙයක්මයි. ඒ නිසා නිරේතුරුව කේන්තියෙන් වෙන්නා වූ අපිට නුවණින් දකින්න.
දැකලා නිරේතුරුවම කේන්තිය කියන කාරණයෙන් බැහැර වෙන්න. ඔබ කවුරු සමග කේන්ති ගත්තත් ඒ කේන්ති ගන්න මොහොතේම ඔබ මිච්ඡා ආරෂ්ඨාංග මාර්ගය තුලයි ගමන් කරන්නේ. ඔබ සම්මා සංකප්පයන්ගෙන් සම්පූර්ණ බැහැරට යනවා පින්වතුනි. ඒ නිසා නිරේතුරුව ඔබ දකින්න ඔබ අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් ඒ අකමැති දේ සිද්ධ වෙන්නේ ඒ දේ කරන කෙනාගේ වරදින් නෙමෙයි ඔබේ වරදින්මයි. ඔබේ වරදින්මයි. අපි නිරේතුරුව අපි කැමති දේවල් දකිනවා නම් ඒක මගේ සංස්කාරයක්. කෙනෙක් නිරේතුරුව අකමැති දේවල් නම් දකින්නේ ඒක එයාගේ සංස්කාරයක්. මොකද අපි සංසාරයේ අනුන්ට දුක් දීලා අනුන් අකමැති දේවල් කරලා අනුන්ට අවඩ කරලා ඒවා විපාකෙට එද්දි පින්වතුනි අපිට දකින්න ලැබෙන්නේ අපි අකමැති දේවල්මයි. අපිට අහන්න ලැබෙන්නේ අපි අකමැති දේවල්මයි. දරුවා කීකරු වෙනවා, බිරිඳා කීකරු වෙනවා, ස්වාමිපුරුෂයා කීකරු වෙනවා, අපේ සේවාදායකයා කීකරු වෙනවා. ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. ඒ අකීකරුකම් අපිට ලැබෙන්නේ අපි සංසාරේ කළා වූ අපේ කර්ම වල විපාකයක් නිසාමයි. ඒ නිසා අපි කළා වූ දෙයක් අපිට විපාකෙට එද්දී අපි නැවත ද්වේෂය ඇති කර ගන්නවා කියන්නේ අකුසලයේ නිසා තව අකුසල් කර ගන්නවා පින්වතුනි. දැන් පින්වතුන්ලා උදේ ඉඳන් රැ වෙනකම් මොකද කරන්නේ? එක්ක සැප වේදනාවක් විඳිනවා, එක්ක දුක් වේදනාවක් විඳිනවා. ඒතකොට සැප වේදනාවක් කියන්නේ මොකද්ද? සංසාරේ කළා වූ යහපත් දෙයක ඵලයක් සැප වේදනාව කියන්නේ. ඒතකොට ඔබ සැප වේදනාව විඳිද්දි මොකද කරන්නේ? ඒ සැප වේදනාව නිසා ඔබ නැවත ලෝභ, ද්වේෂ, මෝහයන් නැති කරගෙන අකුසල් කර ගන්නවා කියන්නේ. ඒතකොට ඔබට දුක් වේදනාවක් ඇති වුණාම මොකද කරන්නේ? ඔබේ දුක් වේදනාවට ගැටිලා අකුසල් කර ගන්නවා. ඒතකොට දුක් වේදනාව කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ අපි කළා වූ අකුසලයක ඵලයක් වෙනවා. ඒතකොට ඒ අකුසලයේ විපාක දෙද්දී නැවත අපි ලෝභ, ද්වේෂ, මෝහයන් නැති කර ගන්නවා. එහෙනම් අපි මේ දිනේ පුරාවට මොකද්ද කරන්නේ? අපි ඉදිරියට එන සැප වේදනාවක්, දුක් වේදනාවක් දෙකම ඉදිරියේ නැවත ලෝභ, ද්වේෂ, මෝහ අකුසල නැති කර ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සැප වේදනාවක්, දුක් වේදනාවක් දෙකම ධර්මානුකූලව ධම්මානුපස්සීව දකින්න කියලා. සැප වේදනාවක්, දුක් වේදනාවක් අතීත කුසලයක්, අකුසලයක් කියන දකින්න කෙනා උපේක්ෂාව කියන තැනට එනවා පිළිතුරු. එයා උපේක්ෂාව කියන තැනට එනවා. එයා කෙනෙක් Tamanට බනිද්දී එයා දකිනවා මේ බනින්නේ මං සංසාරේ මෙයාට බැනපු නිසාමයි කියලා. ඒ නිසා එයා නැවත ඒ අකුසලයේ ඉදිරියට අරගෙන යන්නේ නැහැ. ඇතිතරම් බැනපු දෙන් කියලා එයා නිහඬව ඉන්නවා පිළිතුරු. අන්න උපේක්ෂාව කියන තැනට ආවා. මේ උපේක්ෂාව කියන තැනයි ධර්ම මාර්ගය අපිව ශක්තිමත් කරලා දෙන්නේ. අර ඇලීම් ගැටීම් එහෙම නැත්නම් සැප වේදනා දුක් වේදනා කියන තැන් දෙකේ ඉර වෙලා ඉන්න තාක්කල් අපි නැවත ලෝභ ද්වේෂ මෝහ අකුසල රැස් කර ගන්නවා පිළිතුරු. ඒ නිසා දැන් මම අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය තුන්වෙනිව තියෙන්නේ මොකද්ද? නෙක්ඛම් සංකප්පය. නෙක්ඛම්ය කියන්නේ මොකද්ද? අතහරිනවා. මොනවද අතහරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් අතහරිනවා පිළිතුරු. ලෝභ, ද්වේෂ, මෝහයන් අතහැරලා අලෝභ, අද්වේෂ, අමෝහයන් තුලට එනවා. නිරේතුරුවම යා ලෝභසිත බැහැර කරනවා. රූපය කෙරෙහි තියෙන ලෝභසිත බැහැර කරනවා. වේදනාව කෙරෙහි තියෙන ලෝභසිත බැහැර කරනවා. හඳුනා ගැනීම කෙරෙහි තියෙන ලෝභසිත බැහැර කරනවා. ඒ වගේම සංඥාව, සංස්කාරයන් කෙරෙහි, විඥානය කෙරෙහි තියෙන ලෝභසිත බැහැර කරනවා. ඒ ලෝභසිත බැහැර කරන්න දේශයාගෙන් බැහැර වෙනවා පින්වතුනි. මොකද මමත්වයේ දැඩිභාවයේ සිව් වෙනවා. දේශය සකස් කර ගන්න දෙයක් නැහැ. එයා දන්නවා මේ දේ මට අයිති නැහැ කියලා. ඒ වගේම මේ දෙක අයින් වෙද්දී අන්‍යයා අමෝහය, ධර්මානුකූලව උපේක්ෂාව කියන තැනට සප්ත බොජ්ජංග වැඩෙන තැනට ජීවිතේ ගන්නවා පින්වතුනි. දැන් අන්න සම්මාදිට්ඨිය වැඩුණා. සම්මාදිට්ඨිය වැඩුණ තැන මොකද්ද වැඩුණේ? සම්මා සංකප්ප. සම්මා සංකප්ප වැඩුණ තැන සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ මේ තුනම සීලයට අදාළ අංග පිළිගන්න. මේ සීලයට අදාළ අංග තුනම වැඩිනවා. මොකද පළවෙනි අංගය සම්මා වාචා. සම්මා වාචා කියන්නේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාව වලින් බැහැර වෙනවා පිළිගන්න. එයා කොයිම වෙලාවකවත් බොරුවක් කියන්නේ නැහැ. එයා දන්නවා බොරු කිව්වොත් මේ ජීවිතේදීම මාව පිළිහිමටපත් වෙනවා කියලා පිළිගන්න. වර්තමාන සමාජයේ අප්‍රමාණ ආකාරයෙන් මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපාවන් සිද්ධ වෙනවා පිළිගන්න. මේවා ඊටමත් බරපතල විපාකයන් දෙන දේවල්. යම් කෙනෙක් මුසාවාද, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියනවා නම් ඊළඟ ජීවිතයේ මිනිස්සෙක් වුණොත්
අඳ ගොළු බිහිරි භාවයට පත් වෙලා උපත ලබන්න පුළුවන් කිව්වෙන්නේ. දැන් අනාගත ලෝකයේ අඳ ගොළු බිහිරි උපත් වැඩි වෙන්න පුළුවන්. මොකද වර්තමානයේ මේ වචී කර්මයන් බලවත් ආකාරයෙන් සමාජය තුළ සිද්ධ වෙනවා. ඒ වගේම പ്രേත ලෝකවල වලට වැටුනොත් ඒ හා සමානව දුක් විඳින සිද්ධ වෙනවා. ඒ නිසා යා වචනේ නිරේතුව සංවර කර ගන්නවා. බොරු කියන්නේ මුසාවාද, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපාවන් කියන්නේ. ඊළඟට යා සම්මා කම්මන්තෝ නිරේතුව සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයේ වර්ධව හැසිරෙන්නේ. මේ නිරේතුව මේ සිල්පද තුන ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා. එයා දැන් ආදීනවේ දන්නවා. එයා දන්නවා මම මේ ජීවිතේ කාමයේ වර්ධව හැසිරුණොත් බරපතල අනුතුරු කරා මට යන්න වෙනවා සංසාරේ. එයා දන්නවා සතුන් මැරුවොත් ඊළඟ ජීවිතේ මම හරකෙක්, කෙළුවෙක්, ඌරෙක්, කුකුලෙක් වෙලා මට බෙල්ල කපා ගන්න සිද්ධ වෙනවා. ඔය වර්තමානයේ මාසට ගන්න සෑම සතෙක් කියන්නේ පෙර ජීවිතේ සත්ව ඝාතකෙක්මයි පිටුනේ. පෙර ජීවිතේ සත්ව ඝාතනය කරලා හරක් මරලා, කුකුල්ලු මරලා, ඌරු මරලා, එළුව මරලා, දඩේමේ ගිහිල්ලා ඒ සත්තු මැරීමේ අකුසල් විපාකේ නිසා එයා තිරිසන් සතෙක් වෙලා ඉපදෙනවා. ඇයි? බෙල්ල කපාගෙන මැරෙන්නයි පිටුනේ. ඒතකොට දැන් එයා දන්නවා සත්ව ඝාතනයේ තියෙන විපාකයන්. සත්ව ඝාතනය කරපු කෙනෙක් යම් හේකින් මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබුවොත් එයා අම්මාගේ ගර්භාෂයේ ඉන්නකොටම කලල රූපේ ලෙඩ වෙනවා පින්වතුනි. ඒ නිසා අප්‍රමාණ කලල රූපේ නිසා අම්මා දුකටපත් වෙනවා. ඒ දරුවාව බිහි කරලා අම්මා ගෙදර යන්නේ නැහැ. අර බේබි රූම් එකේ මාස ගණන් අවුරුදු ගණන් දරුවා තියාගෙන ඉන්නවා රෝගීභාවයෙන්. ඇයි? පෙර ජීවිතේ සත්ව හිංසාවන්, සත්ව ඝාතන කළා. ඒ වගේම සමහර දරුවන් ඉන්නවා ගර්භාෂයේදීම ගබ්සා වෙලා යනවා. ඇයි? පෙර ජීවිතේ අප්‍රමාණ සත්ව ඝාතනයන් සිද්ධ කළා. ඒ නිසා නිරේතුරු වෙයා සම්මා වාචා, සම්මා කම්මන්තයන් තුළ ශක්තිමත් භාවයට පත් වෙනවා පින්වතුනි. ඊළඟට සම්මා ආජීවෝ කියන්නේ යා වැරදි ආජීවයන්ට යන්නේ නැහැ. එයා මත් වතුර වෙළඳන් කරන්නේ යන්නේ නැහැ. එයා මස් මාංශ වෙළඳන් කරන්නේ යන්නේ නැහැ. එයා තුවක්කු වෙඩි බෙහෙත් වෙළඳන් කරන්නේ යන්නේ නැහැ. එයා වසවිස වෙළඳන් කරන්නේ යන්නේ නැහැ. එයා සතුන් වෙළඳාම, වහල් වෙළඳාම කරන්නේ යන්නේ නැහැ පින්වතුනි. එයා දන්නවා නිරේතුරුව මෙවැනි වෙළඳාම් කළොත් ඊට අදාළව අකුසල් සිද්ධ වෙනවා කියලා. ඊට අදාළව අකුසල් සිද්ධ වෙනවා කියලා යා සම්මා ආජීවයේ තුල යහපත් ජීවන වෘත්තියක් එයා තෝරගන්නවා. දැන් මාර්ගාංග කීයක් වැඩුණාද? සම්මා දිට්ඨිය වැඩුණා. සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්ප වැඩුණා. සම්මා සංකප්ප නිසා සම්මා වාචා වැඩුණා. සම්මා වාචා නිසා සම්මා කම්මන්ත වැඩුණා. කම්මන්තෝ නිසා ආජීව වැඩුණා. සම්මා ආජීවයෙන් පස්සේ තියෙන මොකද්ද? සම්මා වායාමෝ. සම්මා වායාමෝ කියලා කියන්නේ එයා කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා පිළිතුරු. කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා පිළිතුරු. දෙවෙනුව එයා කලා වූ අකුසල් කරන්නේ නැහැ. නොකලා වූ අකුසල් වලට එයා යන්නේ නැහැ පිළිතුරු. නිරේතුව සම්මා වායාමෝ කියන්නේ කලා වූ කුසල් ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල් හොයා එයා අලුතෙන් කරන්න පටන් ගන්නවා. කලා වූ අකුසල් වලින් බැහැර වෙනවා. නොකලා වූ අකුසල්යක් කරන්නේ නැහැ. මොකද එහෙම කරන්නේ? එයා දැන් සම්මා දිට්ඨිය අර්ථයන් හොඳින් දන්නවා පිළිතුරු. කුසලයේ අකුසලයේ විපාක දෙන හැටි දැන් එයා හොඳින් දන්නවා. ඒ නිසා එයා කරන කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල් එයා අලුතෙන් කරන්න පටන් ගන්නවා පිළිතුරු. දැන් සමාජයේ ජීවත් වෙන කෙනෙක් අලුතෙන් කුසල් දහම් වඩන්නේ නැත්නම්, නොකලා වූ කුසල් කරන්නේ නැත්නම් එයාගේ සම්මා වායාමයන් දුර්වලයි පිළිතුරු. මේ සම්මා වායාමයන් වැඩෙන තැනදී ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා සතිය පින්වතුනි. සම්මා සතිය කියලා කියන්නේ මොකද්ද? මේ මාර්ගාංග 6ක ඵලය පින්වතුනි. මේ මාර්ගාංග 6ම ඵලයයි සම්මා සතිය කියලා කියන්නේ. සම්මා සතිය කියන්නේ මොකද්ද? එයා දැන් ධර්මයේ හැටියට, අධර්මයේ හැටියට අඳුනනවා පින්වතුනි. එයා ධර්මයෙන් බැහැර වෙලා අධර්මයේ තුල, එයා අධර්මයෙන් බැහැර වෙලා ධර්මයේ තුල ශක්තිමත් වෙනවා. දැන් එයා සීලයේ දුස්සීලභාවය අඳුනනවා. දුස්සීලභාවයෙන් බැහැර වෙලා සීලයේ තුල ශක්තිමත් වෙනවා. එයා කුසලයේ අකුසලයේ හඳුනනවා. අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. එයා සුගතිය දුගතිය හඳුනනවා. දුගතියෙන් බැහැර වෙලා සුගතියට අදාළ ධර්මතාවයන් තුල ශක්තිමත් වෙනවා. එයා විනය අවිනය හඳුනනවා. අවිනයෙන් බැහැර වෙලා විනය තුල ශක්තිමත් වෙනවා පින්වතුනි. දැන් සම්මා සතිය කියන්නේ උන් ඔය කාරණයි. දැන් කෙනෙක් අකුසලයේ හඳුනන්නේ නැතුව නිරේතුරුව අකුසල් කරනවා නම් මොකක්ද යාගේ දුර්වල? සම්මා සතිය දුර්වල. කෙනෙක් නිරේතුරුව සිල්පද විඳ ගන්නවා නම් මොකක්ද යාගේ දුර්වල?
සම්මා සතිය දුර්වලයි. මෙන්න මේ සම්මා සතිය වැඩුණාට පස්සේ තමයි ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ තීරණාත්මක අංගය ඔබ තුළ වැඩෙන්නේ පිළිගන්න. හැරවුම් ශේෂය කියන්නේ මෙතන මොකක්ද? සම්මා සමාධිය. සම්මා සමාධිය කියන්නේ මාර්ග අංග 7ක ඵලය පිළිගන්න. මේ මාර්ගාංග 7 වැඩිමෙන් තොරව සම්මා සමාධියක් කවදාකවත් ලැබෙන්නේ නැහැ. සම්මා සමාධිය කියන්නේ මේ මාර්ගාංග 7ේම ඵලය වෙන පංච නීවරණ යටපත් වුණා වූ එක පිළිගන්න. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ යටපත් වුණා වූ හිතක් දැන් යාට තියෙනවා පිළිගන්න. කුමක් නිසාද මේ හිත සකස් වුනේ? මේ මාර්ගාංග 7 ඵලය නිසා. සමහර පින්වතුන්ලා අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට මෛත්‍රී භාවනාවක් වඩන්න ගියත් බුදුගුණ භාවනාවක් වඩන්න ගියත් මගේ හිත විසිරෙනවා කියලා. මොකද්ද හේතුව? සම්මා සමාධිය දුර්වලයි. සම්මා සමාධිය දුර්වල වුණේ ඇයි? සම්මා සතිය දුර්වලයි. සම්මා සතිය දුර්වල වුණේ ඇයි? සම්මා වායාමෝ දුර්වලයි. සම්මා වායාමෝ දුර්වල වුණේ ඇයි? සම්මා ආජීවෝ දුර්වලයි. සම්මා ආජීවෝ දුර්වල වුණේ ඇයි? සම්මා කම්මන්තෝ දුර්වලයි. සම්මා කම්මන්තෝ දුර්වල වුණේ ඇයි? සම්මා වාචා දුර්වලයි. සම්මා වාචා දුර්වල වුණේ ඇයි? සම්මා සංකප්ප දුර්වලයි. සම්මා සංකප්ප දුර්වල වුණේ ඇයි? සම්මා දිට්ඨිය දුර්වලයි. සම්මා දිට්ඨිය දුර්වල වුණේ ඇයි? කල්යාණ මිත්‍රාශ්‍රය සත්‍යං සබනේ ගුණෙ මෙලේ කිරීම දුර්වලයි. අන්න දැන් එයා ඒ සියලු දේ දුර්වලකම් මගහැරගෙන සම්මා සමාධියට ආවකින්. දැන් සම්මා සමාධිය කියන්නේ මොකද්ද? පංච නීවරණ යටපත් වුණා වූ හිත. ඔතනින් ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ එක අධ්‍යයනයක් අවසන් වෙනවා. මේ අධ්‍යයනය තමයි ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගය කියලා කියන්නේ. මේ ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ ඔබ කොච්චර ගමන් කළත් ඔබට පින කුසලයේ විතරයි හම්බ වෙන්නේ. ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ කොච්චර ගමන් කළා කියලා කවදාකවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් නම් ලබන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගය තුල ඔබලා සියලු දෙනා මේ ඉන්නේ ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගය තුල. මේ ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගය තුල ඔබලා ගමන් කරලා මැරෙන වෙලාවේ කුසල් හිතක් ඇති කරගෙන ඔන්න කියලා සුගතියේ ඉපදෙන්න. ඉපදිලා ඒ සුගතියේ කාමච්ඡන්දයන් විදලා අකුසල් කරගෙන ආයිමත් සතර පායට වැටෙනවා. ඔන්න ඔහම ආපු ගමනක් තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එවැනි සම්මා සම්බුද්ධ ශාසනවල පටිච්ච සමුප්පන්නව ඔබත් මමත් ඉපදිලා මේ මොහොතේ ඔබ මේ මගෙන් බණ අහනවා වගේ අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේලා දසදහස් ගාණකින් බණ අහලා තියෙනවා පිළිමත. බණ ඇහුවත් අපි ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගය තුලයි ගමන් කරන්නේ. බණ අහනවා ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ ජීවිතයට එකතු කරගන්නවා, එකතු කරගෙන සුගතියේ ඉපදෙනවා, ආයිමත් සතර අපායට වැටෙනවා. මෙහෙම ආවා වූ භව ගමනක් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. එනිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව කියන්නේ පින්තුනි මෙන්න මේ ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගය අපි ලෝකෝත්තර ආර්ය ශ්‍රාන්තික මාර්ගය බවට පත් කරගන්න. මෙන්න මේ ලෝකෝත්තර ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ තුලයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් වෙලා තියෙන්නේ. ඒ නිසා මුලින්ම ඔබ ලෞකික ආර්ය ශ්‍රාන්තික මාර්ගය තුල ගමන් කරලා අර තීරණාත්මක තැන අර හැරවුම් ශේෂය වෙන සම්මා සමාධිය කියන තැනට එන්න වෙනවා පින්තුනි. සම්මා සමාධිය කියන තැනදී දැන් ඔබේ පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ. ඔබ හිතන්න දක්ෂයි ධර්මානුකූලව. එතනදී ඔබේ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් මුළු ආර්ය ශ්‍රාන්තික මාර්ගෙම විදර්ශනා නුවණින් දකින්න පිළිගන්න. මුළු ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ විදර්ශනා නුවණින් දකිද්දී අන්න ලෝකෝත්තර මාර්ගයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි මාර්ගයේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න මාර්ගයේ සකස් වෙනවා. දැන් ඔබ එහෙම කොහොමද කරන්නේ? දැන් ඔබ සම්මා සමාධිය කියන තැනට ආවා. ඒ සමාධිමත් හිතෙන් හැම වෙලාවෙම මුලින්ම දකින්න සම්මා දිට්ඨිය අර්ථයන් විදර්ශනා නුවණින් දකින්න කියනවා. සම්මා දිට්ඨිය අර්ථයන් විදර්ශනා නුවණින් දකින්න කොහොමද? දැන් මුලින් අපි දැක්කේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන වත් පිළිවෙත් කරලා සාදු සාදු කියලා පින් අනුමෝදන් වෙලා අපි සුගතිය ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි මුලින් කළේ. දැන් මොකද්ද කරන්නේ? අපි බුදුරජාණන් වහන්සේ උදෙසා වන්දනාන කරලා බුදුන් වන්දනා කරලා මල් පහන් පූජා කරලා ගිලම්පස පූජා කරලා දෙවියන්ට ඥාතීන්ට පින් දීලා අපි දැස් දෙක පියාගෙන මොහොතක් දකිනවා මේ දෙතිස් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දිහා බලලා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන
මේ සම්මා සම්බුද්ධ රූපකාය අනිත්‍යභාවයට පත් වුණා කියලා මොකක්ද දකිනවා. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. මේ ධාතුන් වහන්සේලා මේ මොහොතේ රුවන්වැලි සෑ සමුදුන් තුල රූපාරාම සෑ සමුදුන් තුල වැඩ සිටිනවා. අනාගතයේදී යම් දවසක මේ ධාතුන් වහන්සේලා මේ බාහිර සතර මහා ධාතුන්ට එකතු වෙනවා කියලා දකිනවා. ඒ වගේම අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී ගියා කියන කාරණේ දකිනවා. මේ මොහොතේ බුද්ධ වන්දනාව තුළින් මං යම් කුසලයක් රැස් කළාද පිනක් රැස් කළාද මේ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත් වුණා කියලා දකිනවා. එයා සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ පින්වතුනි. එයා දකිනවා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සංස්කාරයක්. ඒ සංස්කාරය අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ නිසා මා රැස්කයේ සංස්කාරයක්. ඒ සංස්කාරයත් අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පෙරම් පුරලා මේ ලබාගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන බබලන රූපකාය අනිත්‍ය නම් මේ ජරා ව්‍යාධි මරණ වලට පත් වෙන රූපය අනිත්‍යයි කියලා දකිනවා. අන්න විදර්ශනා නුවණ ඇති කරගත්ත පින්වතුනි සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකිනවා. අන්න දැන් විදර්ශනා නුවණ ලෝකෝත්තර මාර්ගය. ඊළඟට එයා ධර්ම රත්නයේ විදර්ශනා නුවණින් දකිනවා. එයා දකිනවා මේ මොහොතේ මම මේ කොච්චර ධර්මයේ සත්‍යයනය කළත් යම් දවසක මේ ධර්මය අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා ගිහිල්ලා එදාට අබුද්ධෝත්පාද කාල ආවට පස්සේ මේ ධර්මයේ ලෝකේ නැහැ. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකේ නැහැ. පටිච්ච සමුප්පාදයේ ලෝකේ නැහැ. පංච උපාදානස්කන්ධයේ ලෝකේ නැහැ. එදාට මිනිස්සයා වඳින්නේ ගස් වලට, ගල් වලට, ඉරට, හඳට, තාරකාට, යකුන්ට, යක්ෂණියන්ට පින්වතුනි. ධර්මයේ අතුරුදහන් වේවි ලෝකයා. මේ මොහොතේ මේසා සුන්දරව මේ තියෙන ධර්මයන් යම් දවසක අතුරුදහන් වෙනවා කියලා ධර්මයේ අනිත්‍යභාවය දකිනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආරෂ්ඨාංගික මාර්ගය අතුරුදහන් වෙලා ගියා කියලා දකිනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ මතු කරගත් ආරෂ්ඨාංගික මාර්ගයත් අනාගතයේ දවසක අතුරුදහන් වෙනවා. යා ධර්මයට බැඳෙන්නේ නැහැ පිටුතුනි. නිරේතුරුව ධර්මයේ අනිත්‍යභාවය දකිනවා. ඊළඟට යා සංඝ රත්නයේ අනිත්‍යභාවය දකිනවා. මේ මොහොතේ ඔබ මේ ආකාරයෙන් සංඝයා දැක්කත් අනාගතයේ යම් දවසක අර කහපාට නූලක් විතරක් බැඳගත්ත කාසාය කණ්ඨකලාගේ කාලෙට ගිහිල්ලා සංඝයා අතුරුදහන් වෙලා යනවා ඔබ දකිනවා. ඊපස්සේ සංඝයා ලෝකේ නැහැ. මිච්ඡා සංඝ රත්නයක් ඊපස්සේ ලෝකේ ඉන්නේ. එහෙනම් මේ මොහොතේ මේ ඉන්නා වූ සංඝ රත්නයක් අනිත්‍යයි කියලා දකිනවා. මේ අනිත්‍යභාවය දකිද්දි මොකද වෙන්නේ? ඔබ දැන් බුද්ධ වන්දනාව කරලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇලිලා මැරෙන වෙලාව එකපාරට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත් ඔබ සාදු සාදු කියලා මැරිලා දෙවියෙක් වෙලා මිනිසෙක් වෙලා ඉපදෙනවා. ඔබ විදර්ශනා නුවණින් දැක්කේ නැහැ. නමුත් දැන් ඔබ විදර්ශනා නුවණ පුහුණු කරලායි තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඔබ මරණාසන්න වේ මොහොතේ ඔබට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණත් ඔබ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. ඔබට බුදු බණපදයක් සිහිපත් වුණොත් ඉතිපුසෝ කියන බුදු ගුණය සිහිපත් වුණොත් ඔබ ඊළඟ චිත්තයෙන් අනිත්‍යයි කියලා දකිනවා. ඔබට සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් වුණොත් ඊළඟ චිත්තයෙන් අනිත්‍යයි කියලා දකින්නව. නැත්නම් ඒ රූපේ අනිත්‍යභාවය දකිනවා. සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා. ඒ දකින මොහොතේ විදර්ශනා නුවණයි සකස් වුණේ ඔබ මාර්ගඵලලාභී දෙවියෙක් බවට පත් වෙලා උප්පත්තිය සකස් කරගන්න පිණිස. ඒසා නිරේතුරුව පින්වතුන්ලා දක්ෂ වෙන්න බුද්ධ වන්දනාවක් කරන මොහොතේ ඒ සෑම තෙරුවන් උදෙසා වත් පිළිවෙත් කරන සෑම මොහොතකම ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොහොතක් වඩන්න පිණිස. ඒ වඩන මොහොතේ ඔබ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්නවා. ඊළඟට මොකද්ද සම්මා දිට්ඨිය? ඊළඟ අර්ථය කර්මයේ කර්මඵල විශ්වාසය. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා. දැන් තමන් සංසාරේ නුවණින් දකිනවා සංසාරේ මං ඉපදිලා යහපත් දේවල් කරලා කොච්චර යහපත් විපාකයන් ලැබලා ඉන්නේ නැද්ද? යහපත් දේවල් කරලා ඔබ කොච්චරනම් සක්‍රියා වෙලා ඉන්නේ නැද්ද? සක්විති රජ වෙලා ඉන්නේ නැද්ද? සුජම්පතිය වෙලා ඉන්නේ නැද්ද? ස්ත්‍රී රත්නය වෙලා ඉන්නේ නැද්ද? ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා කියලා දකිනවා. ඒ වගේම ඔබ අයහපත් දේවල් කරලා සතර අපායේ කොච්චර දුක් විඳින්නේ නැද්ද? ඒ සංස්කාරات අනිත්‍යයි කියලා දකිනවා. ඔබ දැන් නුවණින් දකිනවා අතීතයේ මං සක්විති රජ වෙලා ඉඳලා ඒ සක්විති රජකම අනිත්‍ය වුණා නම් මට රජේ රාජ්‍ය නායකකමක් වැඩක් නැහැ. මොකද ඒ දේ අනිත්‍යයි කියන්නේ. ඔබ දැන් දකිනවා අතීතයේ මං දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා ඉඳලා ඒ සංස්කාරات අනිත්‍ය වුණා නම් අතීතයේ සක්‍රියා වෙලා ඉඳලා ඒ සංස්කාරات අනිත්‍ය වුණා නම් ආයිමත් මට දිව්‍ය ලෝකයක් වැඩක් නැහැ කියලා.
අතීතේ මන් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉපදිලා ඒ සංස්කාරات අනිත්‍ය වුණා නම් ආයිමත් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල සංස්කාර වලට එයා බැඳෙන්නේ නැහැ. එයා නිරේතුරුව පින්වතුනි යහපත් දේ කරමින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඊළඟට එයා පටිච්ච සමුප්පන්න උපතේ අනිත්‍යභාවය දකිනවා. මං සංසාරේ පටිච්ච සමුප්පන්නව ලක්ෂ කී වතාවක් මැරෙමින් ඉපදෙන්නේ නැද්ද? ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා. ඊළඟ ජීවිතේ මං පටිච්ච සමුප්පන්නව දෙවියෙක් වුණත් මිනිසෙක් වුණත් එයා අනිත්‍ය වෙන සංස්කාරයක්මයි කියලා එයා දකිනවා. එනිසා එයා පින්කම් කරමින් පටිච්ච සමුප්පන්න උපතකට බැඳෙන්නේ නැහැ. භවයේ අනිත්‍යභාවය, භවාත්‍රයේ අනිත්‍යභාවය නිරේතුරුව දකිනවා. දකින මොහොතක් පාසා එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඊළඟට එයා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ අනිත්‍යභාවය දකිනවා. එයා නුවණින් දකිනවා මං සංසාරයේ අම්මලා තාත්තලා කොච්චරනම් කරේ තියාගෙන සලකන්නේ නැද්ද කියලා. අම්මලා තාත්තලාට සැලකීම නිසා මං සක්‍රියා වෙලා කොච්චර ඉපදෙන්නේ නැද්ද කියලා. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා. මේ මොහොතේ සක්‍රියා හැටියට ඉන්න සක්‍ර දෙවියන් සක්‍රියා බවට පත් උනේ එක හේතුවක් තමයි යා පෙර ජීවිතේ අම්මා තාත්තාට සැලකීම. නමුත් ඒ සක්‍ර ජීවිතයක් යම් මොහොතක අනිත්‍ය වෙලා යනවා. ඒ නිසා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් එයා අම්මා තාත්තාට තව ශක්තිමත් උපස්ථාන කරනවා. ශක්තිමත් උපස්ථාන කරමින් මේ කුසලයේ ජීවිතයට ලබමින් ඒ කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ ඇති කරගන්නවා. ඊළඟට එයා දානේ සීලේ විදර්ශනා නුවණින් දකිනවා. මං සංසාරේ දන් දීලා කෝටිපති ප්‍රකෝටිපතියන් බවට පත් වෙන්නේ නැති ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා. දානය නිසා ලැබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලයේ අනිත්‍යභාවයට පත් වුණා. ඒ නිසා යා නිරේතුරුව දන් දෙමින් ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ජීවිතයට ලැබමින් ඒ ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ අනිත්‍යයි කියලා දකිනවා. ඔබ මොහොතක් දැස් දෙක පියාගෙන මේ ඇස අනිත්‍යයි කියලා දැක්කොත් ඒ ඔබ දකින්නේ දානයේ අනිත්‍යභාවයමයි. මොකද දානය නිසාමයි ආයුෂ වර්ණයේ සැපේ බලය නිසාමයි මේ ඇස පෝෂණය වෙන්නේ. ඔබ මේ රූපය අනිත්‍යයි කියලා දැක්කොත් මොහොතක් ඒ දකින්න මොහොතේ ඔබ දානයේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඒ වගේම ඊළඟට ඔබ සීලය තුල ශක්තිමත් වෙනවා. සෑම පසළොස්වක පොහොය දහකටම සිල් සමාදන් වෙනවා. දිනපතා පංචශීලය තුල ආරක්ෂා වෙනවා. ආරක්ෂා වෙලා රාත්‍රියේ ඔබ නුවණින් දකිනවා මේ සීලය නිසා මට ලැබුණු ආනිසංස අනිත්‍ය වෙන දෙයක්. මේ සීලය නිසා මට ජනප්‍රියභාවය ලැබෙන්න පුළුවන්. ඕනෑම සභාවක් ඉදිරියට නොබිය යන්න පුළුවන්. සීමුලා නොවි මැරෙන්න පුළුවන්. සුගතියේ ඉපදෙන්න පුළුවන්. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකිනවා. එයා දකිනවා අතීතයේ මං සිල් සමාදන් වෙලා මං සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ මේ මුළු මනුස්ස ලෝකෙම මගේ කීර්තිය පැතුරුණා. ඒ කීර්තියත් අනිත්‍ය වෙලා ගියා. එයා දකිනවා මං සිල් සමාදන් වෙලා සක්‍රියා වෙච්ච වෙලාවේ මුළු තවුතිසාවෙම මගේ ජනප්‍රියභාවය පැතුරුණා. ඒ සංස්කාරයත් අනිත්‍ය වුණා. ඒ නිසා එයා ජනප්‍රියභාවයට බැඳෙන්නේ නැහැ. එයා දකිනවා මේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා. ඒ නිසා නිරේතුරුව සිල් සමාදන් වෙන සෑම රාත්‍රියකම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා සීලය තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න. ඒ වගේම නිරේතුරුවම Taman දකිනවා දිව්‍ය තලයක් බ්‍රහ්ම තලයක් තියෙනවා කියලා. තමන් මොහොතක් නුවණින් දකිනවා මේ සෑම දිව්‍ය තලයක් බ්‍රහ්ම තලයක් ඉපදුනත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා. එයා දිව්‍ය තලයන්ට බැඳෙන්නේ නැහැ, බ්‍රහ්ම තලයන්ට බැඳෙන්නේ නැහැ. පින් කරලා මැරෙන වෙලාව එයා එකපාරට සස්ත්‍රීක දිව්‍ය ලෝකයක් පෙනුනොත් එයා ඒක අනිත්‍යයි කියලා දකිනවා. එයාට සස්ත්‍රීක දෙවියෙක් පෙනුනොත්, සස්ත්‍රීක මල්ගමුවක් පෙනුනොත්, සස්ත්‍රීක ආලෝකයක් පෙනුනොත් එයා දන්නවා මේ දිව්‍ය සංඥාවක් එයා අනිත්‍යයි කියලා දකිනවා, බැඳෙන්නේ නැහැ. ඒ වගේම එයා දකිනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් අපි මොනවා ලැබුවත් මේවා අනිත්‍ය වෙන සංස්කාරයක් කියලා. රහතන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්මයි. සෝවාන් ඵලය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්මයි. සෝවාන් ඵලය අනිත්‍ය වෙලයි සකෘදාගාමි ඵලය සකස් වෙන්නේ. ඒ නිසා එයා කොතනකදීවත් පින්තුනේ සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. ඊළඟට එයා සම්මා සංකප්පයන් විදර්ශනා නුවණින් දකිනවා. එයා අවිහිංසාව තුල ජීවත් වෙලා ලැබෙනා වූ කුසල් සංස්කාරයට බැඳෙන්නේ නැහැ. එයා දකිනවා මම මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන අතීතයේ එ르දියෙන් ගමන් කරන්නේ නැති. මං අතීතයේ මෛත්‍රිය වඩලා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වෙන්නේ නැති. මං අතීතයේ මෛත්‍රිය වඩලා සුරූපී රූප සුන්දරයන් වෙලා ජීවත් වෙන්නේ නැති. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා.
සෑම සංස්කාරයක් මෙයා අනුතුණා. ඒ නිසා එයා අවිහිංසාව තුල ජීවත් වෙලා සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. එයා අව්‍යාපාදයේ තුල ජීවත් වෙලා සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. නිරේතුරුව පින්වතුනි විදර්ශනා නුවණින් දකින්න. ඊළඟට සීලයට අදාළ අංග තුන එයා විදර්ශනා නුවණින් දකින්නවා. හැකිතාක් සීලය තුල ශක්තිමත් වෙමින් තමන් ශක්තිමත් වුණා වූ රැක්කා වූ සීලෙන් ලැබෙන කුසල් සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න. ඒ වගේම තමන්ගේ සිල්පදයක් දුර්වල වුණා නම් ඒ දුර්වල වුණා වූ සිල්පදේ නිසා රැස් වුණා වූ අකුසල් සංස්කාරයන් එයා අනිත්‍යයි කියලා දකින්න පින්වතුනි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ රකින්න සිල්පදයෙන් වගේම විඳින සිල්පදේන උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ටපත් වෙන්න පුළුවන්. මොකද රකින්න සිල්පදයේ තුලින් ලැබෙන්නේ කුසල් සංස්කාරයක්. විඳින සිල්පදයේ තුලින් ලැබෙන්නේ අකුසල් සංස්කාරයක්. මේ සංස්කාර දෙකම අනිත්‍යයි පින්වතුනි. අඟුලිමාල මනුෂ්‍ය ඝාතන 999ක් කරලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ විදුණු සිල්පද විදර්ශනා නුවණින් දැකලා පින්වතුනි. අර මගධ රාජ්‍යයේ හිටිය ප්‍රධාන ගණිකාව අම්බපාලිය උතුම් රහත් ඵලයටපත් වෙන්නේ ඇය බින්දා වූ කාමයේ වර්ධවා හැසිරීම සිල්පදත් ඇය නිසා විඳගත්තා වූ සිල්පදත් විදර්ශනා නුවණින් දැකලා. ඒ නිසා රකින්න සිල්පදයෙන් වගේම විඳින සිල්පදේනොත් චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කිරීමේ ශක්තිය මේ ධර්මයේ තුල තියෙනවා පින්වතුනි. ඒ නිසා නිරේතුරුව සීලය තුල ශක්තිමත් වෙමින් සීලය විදර්ශනා නුවණින් දකින්නවා. ඊළඟට යා සම්මා වායාමයෙන් විදර්ශනා නුවණින් දකින්නවා. හැකිතා කුසල් කරමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්නවා. හැකිතා කුසල් කිරීමට උත්සාහ ගමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නවා. ඊළඟට යා සම්මා සතිය විදර්ශනා නුවණින් දකින්නවා. එයා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. දුස්සීලභාවයෙන් බැහැර වෙලා සීලයේ තුල ශක්තිමත් වෙනවා. සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඊළඟට පින්වතුනි සම්මා සමාධිය විදර්ශනා නුවණින් දකිනවා. සම්මා සමාධිය විදර්ශනා නුවණින් දකිනවා කියන්නේ එයා පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් ධ්‍යාන තල සකස් කරමින් ඒ ධ්‍යාන තලයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එයා ධ්‍යාන තලයන්ට බැඳෙන්නේ නැහැ. එයා දකිනවා මං සම්මා සමාධිය සකස් කරගෙන අතීතේ එ르තියෙන් ගමන් කරලා තියෙනවා රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ඒ නිසා ආයිමත් පින්වතුනි සමාධිය නිසා සකස් වෙනා වූ ධ්‍යානයන්ට බැඳෙන්නේ නැහැ. ඒ සකස් වෙන ධ්‍යාන නිරේතුරුව විදර්ශනා නුවණින් දකිනවා. දැන් එයා මුලින්ම ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වුණා. සම්මා සමාධිය කියන තැනට ආවා. සම්මා සමාධියේ මුළු ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැක්කා. ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය බවට පත් කරගත්තා. ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය තුල සම්මා සමාධිය ශක්තිමත් වෙන තැනදී සම්මා ඥාන තුලින් සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් මම මුලින් මතක් කළේ අපි සාරාසංක කල්ප ලක්ෂ 100ක් කෝටි ගානක් ඈත ඉඳන් මේ මායාවේ බන්ධනාගාරයේ සිරකට පිටසක්මයි. අපි සකස් කරගන්න සෑම සිතවිල්ලක් පාසා අපි මේ බන්ධනාගාර ගත කාලය දීර්ඝ කරගන්නවා කියන්නේ. මොකද ඔබ සකස් කරගන්නා වූ සෑම කුසල් සිතක් නිසාම සුගතියට අදාළ බන්ධනාගාරයේ කාලය දික් වෙනවා. ඔබ සකස් කරගන්නා වූ සෑම අකුසල් සිතක් නිසාම දුගතියට අදාළ බන්ධනාගාරයේ කාලය දික් වෙනවා. ඒ කියන්නේ අපි සකස් කරගන්නා වූ සෑම සිතුවිල්ලක් පාසාම අනාගත බන්ධනාගාර දුක අපි සකස් කරගන්නවා පිළිතුරු. මේ අනාගත බන්ධනාගාර දුකෙන් අපිට මිදෙන්න නම් ඔබ මොහොතක් විනාඩි 5ක් ඩෑෂ් එක පියාගෙන මේ සකස් වෙන්නා වූ සෑම හිතක්ම අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණොත් ඒ විනාඩි 5ේදී ඔබ බන්ධනාගාර ගත වීමට අවශ්‍ය සාධක රැස් කරන්නේ පිළිතුරු. ඉන් මෙහා අපි තුල සකස් වෙන සෑම පස්සේකදීම අපි මේ පස්සේට බැඳෙන මොහොතේම පින්තුනේ අනිවාර්යයෙන්ම බන්ධනාගාර ගත වීමට අවශ්‍ය ඇලීම්, ගැටීම්, උපේක්ෂා කියන කාරණා තුන ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා නිරේතුරුව දකින්න නිදහස සමරන මේ මොහොතේ අපි සැලවීම නිදහස් වූ જાතියක් නෙමෙයි. ඒ නිසා නිරේතුරුව මෙවැනි මොහොතක අපි දක්ෂ වුණොත් මම මේ සැබෑම නිදහස වෙන අර උතුම් රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා ලැබුවා වූ ඒ සැබෑම නිදහස උදෙසා අද තීරණයක් ගන්නවා කියන කාරණය දැනගත්තොත් අද මේ ලැබුවා වූ නිදහස පිළිබඳ ශේෂ නිදහස